නෙමෙයි. ඒ වෙන්නේ ඔයාලගේ පන්තියේ විදියට ලොකු පාඩමක් නෙමෙයි. හැබැයි ඕක උඩ පන්ති වල යනකොට ඒ කියන්නේ 12 10 11ට යනකොට හරිද 10 11ට යනකොට ඔක ලොකු පාඩමක් වෙනවා 11 වසරේට O level වලට බැලුවාම අපිට ඕක ලකුණු 20ක් වෙන පාඩමක් වෙනවා 200 ප්‍රතිශත කියන කෑල්ලෙන් ලකුණු 20ක් වෙනවා ප්‍රතිශත අඩංගු වෙන තැනින් කියන්නේ මොකක්ද ප්‍රතිශතයක් සම්බන්ධ වෙන ප්‍රතිශත කියන පාඩමත් එක්ක පාඩම් දෙක තුනක් දෙකක් විතර එකතු වෙලා එන්නේ ඒතකොට ලකුණු 20ක් වෙනවා 20ට අමතරව 22ක් විතර වෙන්නත් පුළුවන් හරිද ෂුවර් පිට 20ක් වෙනවා ඒතර ලොකු පාඩමක් ඔය පන්තියේදී පොඩි චූටි තාම ඒක ලොකුවට විහිදිලා නැහැ හරිද එහෙනම් අපි මේ පොඩි දෙයින් පටන් ගන්න බෑනේ පටන් ගන්න යනකොට තමයි එන්නේ ලොකු වෙන්නේ එතකොට මේ ප්‍රතිශත දැන් ඔයාලට මේ ප්‍රතිශත හම්බෙන්නේ කොයි වගේ තැන්වලද ප්‍රතිශත හම්බෙන්නේ දැකලා තියෙන්නේ ප්‍රතිශත කියන්නේ මොකද්ද අර 10 එළියලා 100ට දාලා දිනෝනේ ඒ වගේ හම්බෙන්නේ කොහෙද දැකලා තියෙන්නේ කොහෙද ඒ වගේ කොහෙද ඇහුන්නේ සේල් වලදී වල තියෙනවා 100% සේල් දාලා සේල් දාලා තියෙනවා මේ ගාන අඩුනා නේද එතකොට තව සේල් විතරයිද තව කොහෙද හම්බෙන්නේ ඩිස්කවුන්ට් දෙනකොට ඔව් ඩිස්කවුන්ට් දෙනකොට ඒ සේල් වගේ තැන්වලනේ ඩිස්කවුන්ට් දෙනකොට ඔව් ඩිස්කවුන්ට් දෙනකොට හම්බ වෙනවා එතකොට තව ඩිස්කවුන්ට් වලදී හම්බ වෙනවා සේල් වලදී හම්බ වෙනවා තව කොහෙද තව කොහෙද මතක් වෙන්නේ බැංකු වල හම්බ වෙනව නේද? ඉතින් පිටිපස්සේ ගිනි පොලිය අපෙන් ගිය නේද? ඈ? ඇහුන්නේ සද්ද පොඩ්ඩ අඩුවෙන් ඇහෙන්න මට පොඩ්ඩින් බලන්න. ඔයාලා කියන ඒවා මට හෙමින් ඇහෙන්නේ. මොකක් හරි සවුන්ඩ් ලවුලක් තියනවද? බලමු. මම කන් ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ නේ. හරි කම. හයි පුතේ. සවුන්ඩ් ලවුල හවුලක් නැහැ. හරි. ඔන්න ඔයාලා කිව්වා සේල් කිව්වා ඊට පස්සේ තව සේල් වල කිව්වා ඊට පස්සේ ඩිස්කවුන්ට් දෙනකොට කියලා කිව්වා බැංකු කිව්වා ඔන්න ඔය තමයි ප්‍රධානම අපිට හම්බෙන්නේ නේද බැංකු වල පොලි හම්බ වෙනවා අපිට නේ අපි දැන් බැංකුවකින් සල්ලි දැම්මොත් අපිට කියනවා 100ට 4ක පොලියක් දෙනවා අවුරුද්දට එහෙම කියලා පොලිය කියනවා ඊට ඩිස්කවුන්ට් වට්ටම් දෙනවා නේද සමහර තැන්වල ගහනවා 100ට 40 දක්වා මම පිටුපස්සේ 40 දක්වා වට්ටම ඒව හම්බෙනවා තව බැංකු කාඩ් වලට එක එක ඩිස්කවුන්ට් දෙනවා නේද අන්න ඒ වගේ තැන්වලදී හම්බ වෙනවා තව ඉතින් අපි සාමාන්‍යයෙන් නිකන් ජීවිතේ සාමාන්‍ය ජීවිතේ මේ ළඟදී හම්බුනනේ ඡන්ද කියනකොට කියනවා 120ක් මේ මෙයා දින්න 120ක් මෙයා දැනට දීලා දෙන්නේ 140යි මෙයාගේ ප්‍රතිශතය එහෙමත් කියනෝනේ ඡන්ද අහනකොට කියනෝ නේද 120යි ප්‍රතිශතය 100 මෙච්චරයි ප්‍රතිශතය එහෙම කියලා කියනවා නේද එතකොට ඒකත් ඒ වගේ වෙලාවටත් හම්බ වෙනවා ඡන්දවලදී ගොඩක් වෙලාවට හම්බ වෙනවා. තව ඉතින් ওই වගේ අපිට සාමාන්‍ය ජීවිතේ ගොඩාක් තැන්වලදී ওই පොලිය ඒවා ඉතින් තියෙන්න පුළුවන්. පොල සම්බන්ධ වෙන්න පුළුවන් නේද? ණයක් ගත්තොත් කායෙන් හරි ගිහිල්ලා පොලියට සල්ලි දෙනවා කට්ටියනේ. ඒ වගේ අපිට
තව ඉතින් ওই ප්‍රතිශත හම්බෙන්න පුළුවන්. තව මොනවා හරි දෙයක් ගැන කියන්න පුළුවන් අපිටනේ. 120ක් විකිනලා තියෙන්නේ. 120ක් නරක වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ වචන එන්න පුළුවන්. ප්‍රතිශත. හරිද? ප්‍රතිශත කියවන විදිය. 120, 110, 101.5, 106.3. ඒ වගේ තමයි කියවන්නේ නේද? ප්‍රතිශතය. දැන් මේ පාඩමේදී අපිට ඕන වෙනවා මෙන්න මේවා. ප්‍රතිශත ලිවීම කියන එක ඕන වෙනවා. ප්‍රතිශතය ලියන්න. ඒ කියන්නේ ඉතින් ඔය එකන ඉතින් වලට අත්ත ලොකු දෙයක් නෙමෙයි 7 වසර ළමයට. ප්‍රතිශතය ලියනවා කියන්නේ. නේද? 106 වගේ ලියන්නකොත් 6 ලිව්ව 100 ප්‍රතිශත ලකුණු ලිව්වා නේද? ප්‍රතිශත ලකුණු දැන් කොහේ හැමතැනම දැකලා තියෙන හින්දා මේ එච්චර අමාරු නැමේ තියෙන විතර ප්‍රතිශත ලකුණු නේද? ප්‍රතිශත ලකුණු කියන්නේ මෙන්න මේ ලොකුවට තියෙන මෙන්න මේකට තමයි ප්‍රතිශත ලකුණු කියන්නේ. මේ දින 47 එක්ක ප්‍රතිශත ලකුණක් දාලා තියෙන ලොකුවට. ඒකට තමයි මේක කියවන්නේ 140 කියලා. 140ක් දක්වා වට්ටම්. අන්න ඒ වගේ කියවන්න පුළුවන් වෙනවා ප්‍රතිශතයක් දුන්නාම. ඒක තමයි පළවෙනි දේ මේ පාඩමේ දැනගන්න පුළුවන් වෙනවා. ලියන්න පුළුවන් වෙන්න ඕන. 140 කියලා කිව්වම ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒක නම් ඉතින් බැරි වෙන්නේ නැහැ ඕන්ලයින් උඩ නේද? ඊළඟට අපිට පුළුවන් වෙන්න ඕන භාගයක් දුන්නාම ප්‍රතිශත බවට හරවන්න. ඒක හරය 100 වඩ කියලා වෙනම අපිට කියා දෙනවා. හරය 100 නොවන කියලා දෙයක් කියා දෙනවා. ඊළඟට අපිට පුළුවන් වෙන්න ඕන ප්‍රතිශතයක් දුන්නාම ඒක භාගයක් ලෙස ලියන්න. අපි ඒ ගණන් හදනකොට බලමු කොයි වගේද එන්නේ කියලා. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා දශම ප්‍රතිශත බවට පරිවර්තනය කරන්න. ඊට පස්සේ ඕන අපිට අපේ පරිසරයේ අපිට ප්‍රතිශත හම්බෙන වෙලාවදී ප්‍රතිශත දැන් ඔයාලට දැනට ඔයාලා පන්තියේ තියෙන්නේ හැම වෙලාවෙදී ප්‍රතිශතය ගොඩනගා ගන්න විතරයි. අනිත් වෙලාවල් වලට ඉතින් අපිට උඩ පන්තියට යනකොට හම්බ වෙනවා. අපිට කිව්වහම 1000කින් 120ක පොලියක් කිව්වහම අපිට පුළුවන් වෙනවා පොලිය හොයාගන්න. දැන් උඩ පන්තියට ගියාම ඒවා කියා දෙනවා. මේ පන්තියේ තියෙන්නේ ඒක ප්‍රතිශතය හදාගන්න හැටි විතරයි. මොකක් හරි පොලිය දුන්නාම ඔය ප්‍රතිශතය හොයාගන්න. මොකක් හරි මෙන්න මෙච්චර ප්‍රමාණයක් අඩු කරා කිව්වහම ප්‍රතිශතය හොයාගන්න විතරයි. ඒත් පොඩි පොඩි දේවල් විතරයි තියෙන්නේ. ඔයාලා තාම පොඩි ළමයි නිසා. හරිද? උඩ පන්තියට යනකොට කියා දෙනවා ප්‍රතිශත පොලි ප්‍රතිශතය දුන්නාම පොලිය කීයද කියලා හොයාගන්න. අපිට කීයක් හම්බ වෙනවද කියලා බලාගන්න. ඩිස්කවුන්ට් එක 140යි කිව්වහම අපිට කීයක් අඩු කරලා දෙනවද කියලා බලාගන්න. අන්න ඒ වගේ ක්‍රම කියා දෙන උඩ පන්තියට ගියාම. හරි. ප්‍රතිශත ලිවීම. අද තියෙනවා 120. 120. මේක ඉතින් ඕන කෙනෙකුට පුළුවන් ලියන්න නේද? නේද ඕන්ලයින් උකට ලියන්න පුළුවන් කියවන්නත් පුළුවන්. මේක ලියන්න කියන්න බැරි ළමයි ඉන්නවද මේ නම දෙන අතරින් කවුරු හරි? මේක ලියන්න කියන්න බැරි ළමයි ඉන්නවද මෙතන? 120 කියන එක මට ඇහෙන්නේ නැහැ. කතා කරන්න ඕන. කතා කරන්න ඕන නැද්ද? ඉතින් මම දන්නේ නැහනේ. නෑනේ. මට සවුන්ඩ් හෙමින් ඇහෙන්නේ නැහැ. මගේ ප්‍රශ්නයක්ද ඔයගේ කවුරු හරි තව පොඩ්ඩක් තව කෙනෙක් කතා කරන්නේ හංසිනී විතරයි කතා කරේ. සුමුදු කෞශිකා හංසමායි ඔය ඇහෙන්නේ අයියේ. එන අරලා හදේවට අඩුවෙන් ඇහෙනවට. මම මේ මගේ සවුන්ඩ් අවුල් එක බැලුවේ. පුළුවන් නේ. එහෙනම් ඔය ටියුට් එක අරගෙන ටක් ගාලා මේ ඔය පළවෙනි එක මුලින් තියෙනවා පහත ප්‍රතිශත සංකේතයෙන් ලියන්න. සංකේතයෙන් ලියන්න කියන්නේ 100ට 5. මොකද්ද ලියන්නේ? මෙන්න එහෙම ලියන්න දෙන්නේ. 100 කියලා ලිව්වා ප්‍රතිශත ලකුණ දැම්ම. 100 නෙවෙයිනේ 5නේ. 5 කියලා ලිව්වා ප්‍රතිශත ලකුණ දැම්ම. ඔන්නම ලියන්න තියෙන්නේ. ලියන්න බලන්න. අග්ගල ලියන්න ඊළඟ ලියන්න ඕන අකුරෙන් ලියන්න කියලා තියෙනවා. එතකොට 100ට 30යි කියලා වචනෙන් ලියන්න ඕන.
ඒ දෙක ලියන්න බෑ ටක් ගාලා. මේ හරි සර්. හරි. එහෙනම් මම උත්තර ටික ටයිප් කරන් යන්න ලියන් යන්නම්. හරිද බලන්න ලියපු එක. හරි දාගන්න. 20යි 75 මේක වැරදුනොත් නෑ ඉතින් වැඩක් නෑ නේ. ඉඳලා වැඩන්නේ. 80 ඊළඟ මේක ලිව්වාම ඉතින් 100ට 30 නේද? C 130 ඊය වචනේ ලියන්න ඕන. ඊළඟ ගමන් ටයිප් කරන්න යන්නේ දෙවෙනි එක 155 තුන්වෙනි එක 125 136 හරිද? හරි. දැන් මෙන්න මේකේ පුතේ ඊළඟට අපි මේ වචන විතරනේ දැන් අපි කියා දුන්නේ මම. මේකේ තේරුම 120 අන්න අපි ඊට පස්සේ ලිවීම වගේම මේකේ තේරුමත් තේරුම් ගන්න ඕන. මේ 120ක් 130ක් 140ක් 175ක් 180ක් ඕකේ තේරුම මොකද්ද ඔය කියන එකේ? කවුරුද දන්නවනම් කියනවට 120ක් නිකන් දන්නේ කෙනෙක් හිතන විදිහට මොකද්ද ඔගේ තේරුම? මේ 120ක් කියන්නේ මොකද්ද? මොකද්ද ඔගේ තේරුම? කවුරුත් මේ අයිඩියා නැද්ද? නෑ වගේ නේ. අදහසක් නෑ වගේ. හරි මං කියන්නම්. හරිද? මේකේ උදේ තේරුම තමයි සියයට 20ක් කිව්වහම දැන් මම මේ කිව් එකම කියන්න 120ක් කිව්වහම දැන් මේක අපි අදහසක් ගත්තොත් 100කින් 20ක් කියන එක 100ක් තිබුණා ඒකෙන් 20ක් 100කින් 20ක් 120ක් දැන් මම උදාහරණයක් කියන්නම් අපි පාරේ කොහේ හරි තැනක් ගහලා දෙනවා 120ක් මිල අඩු කරනු ලැබේ 120ක් මිල අඩු කරනු ලැබේ කියලා. එතකොට මේකේ තේරුම දැනගන්න ප්‍රතිශත ඉගෙන ගත්තා කියන්නේ නේද? පාඩම කරා ප්‍රතිශත කියන්නේ මොකක්ද කියලා දන්න තුකින් හරියන්නේ නැහැ නේ. 120ක් කියන එක. එතකොට 100කට 20 කියලා ගහලා දුන්නාම මතක් වෙන්න ඕන භාණ්ඩයේ මිල රුපියල් 100ක් නම් රුපියල් 20ක් අඩු කරනු ලැබේ. අන්න ප්‍රතිශත ගහලා දෙන්න 100ට 20ක් අඩු කරා 120ක් සේල්. භාණ්ඩයේ මිල රුපියල් 100ක් නම් 20ක් අඩු කරනවා කියන දා කියන්නේ. බැංකුවක් ගහලා දෙන 120ක් පොලිය ලබා දේ. ඔබ තැන්පත් කරන සෑම මුදලකම 120ක් පොලිය ලබා දේ. එම කියලා බැංකුවක් ගහලා දෙනවා. ඒතර තේරුම මොකද්ද? රුපියල් 100ක් අපි බැංකුවේ දැම්මොත් අපිට පොලිය විශේෂ රුපියල් 20ක් දෙනවා. පොලිය වශයෙන් රුපියල් 20ක් දෙනවා. නේද? ඒවා කියන විදිහෙන් අනුව ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ. ඒ ඉස්සෙල්ලා කියේද රුපියල් 100ක භාණ්ඩෙට 20ක් අඩු කරලා දෙනවා. ඒතර අපිට භාණ්ඩේ කීයද දෙයා දෙන්නේ? 100න් 20ක් අඩු කරලා කීයද භාණ්ඩේ දෙන්නේ අපිට? 80කට දෙන්නේ නේද? 100න් 20ක් අඩු කරලා දෙනවා. 120ක් අඩු කරනවා කියන්නේ ඒක තමයි. රුපියල් 80කට අපිට දෙනවා යා භාණ්ඩේ. දැන් බැංකුවේ අහලා දෙන රුපියල් 120ක් තියනවා කියලා අපිට රුපියල් 100ක් දැම්මොත් බැංකුවේ කොච්චර
තියනවාද ඊට පස්සේ? දාපු 100යි අර හම්බෙන 20ත් එක්ක 100 නැහැනේ. බැංකුවේ 120ක් හම්බ වෙනවා. දාපු 100යි එලා දෙන 20ත් එක්ක 120ක් බැංකුවේ තියෙනවා. නේද? 120ක් පොලිය දෙනවා කිව්වොත්. බැංකුවල එච්චර කොට නම් පොලිය හම්බෙන්නේ නැහැ. එලා දුන්නත් දෙන්නේ අවුරුද්දටනේ. නේද? බැංකුවේ දාන එක හරි පාඩුයි අපිට. බැංකුවේ සාමාන්‍යයෙන් අවුරුද්දටම හම්බෙන්නේ 100ට රුපියල් 4ක් 6ක් වගේ තමයි. අවුරුද්දට. එතකොට ඒ කියන්නේ මොකද්ද? රුපියල් 100ක් දාලා තිබ්බොත් අවුරුද්දක් බැංකුවේ දාලා තිබ්බොත් රුපියල් 4ක් හම්බ වෙනවා. මොකද බැංකුවේ සල්ලි දාන්නේ නේ. රුපියල් 100ට 4යි හම්බෙන්නේ. අවුරුද්දක් තියෙනත් ඕනේ ඒකට. නේද? ඒ බැංකුවේ දාන්නේ ගොඩක් පාඩුයි අපිට. ඇත්තට අපි දැම්මර නේද? ආරක්ෂාව විතරයි තියෙන්නේ. ඉතින් කාඩ් එකෙන් රුපියල් සල්ලි ගත්තොත් රුපියල් 5ක් කැපෙනවනේ. ඒතර බැංකුවේ රුපියල් 100ක් විතර තිබ්බොත් පාඩුයි. අවුරුද්දටම 4යි හම්බෙන්නේ. කාඩ් එක අවුරුද්දට 10 පාරක් විතර ගත්තොත් රුපියල් ඒකට ඉවරයි 50ක් කැපිලි ඉවරයි. හරි? හා. එහෙනම් බැංකුවේ සල්ලි දාන එක අතරම පාඩුයි. හරි? දැනගෙන ඉන්නේ. පාඩුයි කියලා. හරි. දැන් තේරුණාද ප්‍රශ්නේ? තව උදාහරණයක් කියනවා මෙහෙම කියනවා. අඹ මල්ලක 120ක් අඹ නරක් වී ඇත. අඹ මල්ලක 120ක් අඹ නරක් වී ඇත. ඒ කියන්නේ මොකද්ද? අඹ 100ක් තිබුණොත් කීයක් නරක් වෙලාද? 100ක් තියනොත් කීයක් නරක් වෙලාද? තේරුම? ඔව් 20ක් නරක් වෙලා නේද? 100ක් තිබුණොත් 20ක් නරක් වෙලා. එතන හොඳ ඒවා කීයද? 80යි. 80යි. හොඳ ඒවා 80යි. අම මල්ලක 120ක් නරක් වෙලා කිව්වහම 20ක් නරක් වෙලා 80ක් හොඳ ඒක තමයි තේරුම. අන්න ඒ වගේ අපිට සාමාන්‍ය ජීවිතේ නිකන් ඕන දෙයක් කියන්න පුළුවන් ප්‍රතිශතයකින්. ඒතර ඇයි මේ ප්‍රතිශත පාවිච්චි කරන්න හේතුව? ප්‍රතිශත පාවිච්චි කරන්න හේතුව මොකද්ද? ඒකත් දැනගන්න එපා. ප්‍රතිශත ඇයි පාවිච්චි කරන්නේ කියන්නේ. ප්‍රතිශත පාවිච්චි කරන්න හේතුව පුතේ දැන් ඔයාලා අර මුලින්ම මම අහුවාමකෝ වට්ටම් දෙන තැන්වල කඩවල සේල් වල තමයි ප්‍රතිශත වැඩියම තියෙන්නේ. එතකොට දැන් සේල් එකේ ඉන්න මුදලාලිට ප්‍රතිශතය ලියන්නේ නැත්නම් මොකද කරන්නේ? ඇඳුමෙන් ඇඳුර ගහනවා. මේ ඇඳුම සඳහා රුපියල් 10ක් අඩු කරනවා. රුපියල් දැන් පණහෙරු ඇඳුම රුපියල් 20ක් අඩු කරනවා. ඇඳුමෙන් ඇඳුමට අඩු කරන ගාන ගහ යන්න වෙනවා. නේද? එතකොට මිනිස්සුන්ටත් ඉතින් කරදරේ ඔක බල බල යනකොට එක එක ඇඳුමේ එක ඇඳුමට එක එක ගණන් ගහලා දෙනකොට එතන පොඩ්ඩක් කරදරේ. දැන් මෙහෙම ගැව්වහම මොකද තියෙන්නේ? මුළු හැම එකටම 120ක් අඩු කරනවා. එතකොට දකින්න මිනිස්සයා හදා ගන්නවා මේ ඇඳුමට මෙච්චරක් අඩුනවා මේ ඇඳුමට මෙච්චරක් අඩුනවා කියලා හදා ගන්න. එතකොට ලේසි ප්‍රකාශනයේ ලේසියට තමයි ප්‍රතිශතකයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. 100කට මෙච්චරයි. ඔය තමයි හේතුව මේ ප්‍රතිශත එන්න. කියන්න ලේසි. ප්‍රකාශනය සඳහා ලේසි. කාට හරි තේරුම් ගන්න ලේසි. සංනිවේදනයේ පහසුයි. අන්න ඒවට තමයි ප්‍රතිශත හඳුන්වලා දීලා තියෙන්නේ. හරිද? හරි. දැන් ඔයාලා ලියන පොත අරගෙන ලියන්න ප්‍රතිශත කියලා මාතෘකාව ලියලා ප්‍රතිශත කියලා මාතෘකාව ලියලා ලියා ගන්න ප්‍රතිශත භාවිතා වන ස්ථාන ප්‍රතිශත භාවිතා වන ස්ථාන ප්‍රතිශත භාවිතා වන ස්ථාන මොනවද කියලා ලියන බාර ප්‍රතිශත අපි ලිව්වනේ ප්‍රතිශත භාවිතා ස්ථාන ටික ලියන්න දැන් ප්‍රතිශත භාවිතා වන දැන් නේද ප්‍රතිශත භාවිතා වන දැන් ඕන ලියන්න පුළුවන් මම කියන්න එක බැංකු වල පොලිය ලබා දීමේදී බැංකු වල පොලිය ලබා දීමේදී තව ඔයාලා කිව්වා සේල් නේද කඩවල සේල් ලබා දීමේදී නැත්නම් වට්ටම් ලබා දීමේදී
ඊට පස්සේ යම්කිසි ප්‍රමාණයකින් භාගයක් ප්‍රකාශ කිරීමේදී අකයි ප්‍රමාණයකින් භාගයක් දැන් මං කිව්වේ අර අඹ ගෙඩි ප්‍රමාණයෙන් 20ක් නක් වෙලා 120ක් නක් වෙලා භාගයක් කොච්චර භාගයක් නක් වුණාද නක් වෙච්ච ප්‍රමාණය කියන්න භාවිතා කරන 120ක් නක් වෙලා හරි ඇතිනේ ඊළඟ යන මාතෘකාවක් හරයේ 100 ඇති භාග ප්‍රතිශතයක් බවට හැරවීම හරයේ 100 ඇති භාග ප්‍රතිශතයක් බවට හැරවීම හරයේ 100 ඇති භාග ප්‍රතිශතයක් බවට හැරවීම හරි මාතෘකාවලිය වනේ බලමු කොහොමද හරවන්නේ කියලා. අන්න අපි බලමු මේ දින මම උදාහරණ ටිකක් දාලා දිනවා. උදාහරණ ටික කොහොමද අපි හදන්නේ කියලා. අන්න බලමු 100ට දැන් මේ කියවනකොටම තේරෙනවා ඉතින් නේද? හදන්න දෙයක් නැහැ අත්තරම. මේ භාගය කියවන්නේ කොහොමද? දැන් කියන්නේ මේ භාගය කොහොමද කියවන්නේ? 145යි. ඉතින් ඒකෙම කියවුණා ප්‍රතිශතය නේද? 145යි. 145 කියලා ඒතර ප්‍රතිශතය කියවුණා නේද? එහෙනම් ඕකේ හදන්න දෙයක් නැහැ අත්තම කියනවන්නේ. ඒ කියන්නේ මතක තියාගන්න ප්‍රතිශතයක් කියන්නේ මේ භාගයක්. 100කින් කීයද? කොටස් 100කින් කීයද? ප්‍රතිශතයක් කියන්නේ හැම වෙලේම අර මං කිව්වේ අඹ ගෙඩි 100ක් තිබිලා 20ක් 120 කියන්නේ 20ක් නරක් වුණා. 120ක් නරක් කළා ගමන් 100කින් 20ක් නරක් වුණා. එන්න මේ භාගයක්. අන්න ඒක තේරුම් ගන්න ඕක සමහර පුතේ 10 වසරට ගියා සමහර ළමයින්ට තේරුම් ගන්න බෑ. ඒලා කොච්චර මේ කිව්වත් ඇයි එලා 10 සමහර ළමයි මේ පොඩි පන්තියේදී මේ ප්‍රතිශතය හරියට අල්ලගෙන නැහැ. 10යිදී කියන්නේ ඔය මේ භාගය කතා කරන්නේ නැහැනේ. කෙලියම ප්‍රතිශතය කියන් යනවා. ළමයින්ට හිතෙන්නේ නැහැ ඕක ඔය තියෙන්නේ භාගයක් කියලා. මේ ප්‍රතිශතය කියන්නේ භාගය. මේ 145යි. භාගය කියුවේ එහෙමනේ. එනදී ඔක අලුත් දෙයක්ද? 45 කියලා ලිව්වා. ප්‍රතිශත ලකුණු ලිව්වා. අන්න උත්තරේ 145යි. දෙවෙනි එක පල්ලෙහා තියෙන එක කොහොමද වෙන්නේ එහෙනම්? 163යි. 63යි 100ට. ඔන්න මම මේ ලේසි පාඩමක් කියලා මේක. ඊළඟට ඊට යට එක 100ට 280යි. ඔව් 100ට 280යි. 100ට 280. මේ ඊළඟ එක මේ දැන් මං 245. ඔව් 100ට 245යි. මොකද 100ට 245යි. ඊළඟ යට එක 100ට 563. ඔව් 100ට 563යි. 563. ඔන්න බලන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් එවි. මේ 100ට වැඩි ගාණක් එන්න පුළුවන් 100ට කියලා.
ආවේ නැත්නම් එහෙම ප්‍රශ්නයක්. ප්‍රතිශතය 100ට වැඩි ගන්න 245යි. 100 500 ගන්න 100 500ක්. එයා ආවේ නැත්නම් එහෙම ඉන්න තියෙන්න පුළුවන්ද කියලා. මෙහෙම ප්‍රතිශතයන් තියෙන්න පුළුවන්ද කියලා. මොකද එහෙම ප්‍රශ්නයක් ආවේ නැද්ද? යකෝ 100 ප්‍රතිශතය ඔය චලොක් ගන්න දැන් හිතන්නකොට අඹගෙඩි මම හිතුවොත් අඹගෙඩි 100ට 280ක් නරක් වෙලා. එහෙම තියෙන්න පුළුවන්ද? 100ක් තියෙන එකේ කොහොමද 280 නරක් වුනේ නේද? එහෙම වෙන්න පුළුවන්ද? නැත්නම් ඔය වගේ වුණා ඉතින් මට අපිට නම් අලුතෙන් ඉගෙන ගත්තාම මතක් වෙනවා මේක වෙන්න බෑනේ කියලා. නේද? මේක වෙන්න බෑනේ. කොහොමද මෙහෙම එකක් උනේ? ඊට ප්‍රශ්නයක් එන්න ඕන. හරිද? ප්‍රශ්නයක් හිතට ආවනම් හොඳයි. ඒ වගේම එන්න ඕන. හරිද? දැන් මට කිව්වේ නෑනේ ආවද නැද්ද කියලා. ආවනේ. මොකද්ද මේ කොහොමද මෙච්චර ලොක් ගණක් ආවේ කියලා නේද? දැන් මං කියන්නම් ඒක වෙන හැටි. දැන් මේක මේ අපි ඔය අඹ මල්ලක් ඒ වගේ නෙමෙයි මේ තියෙන්නේ. එක්ක පොලියක් ඒ වගේ දෙයක්. වට්ටමකුත් දෙන්න බෑ. වට්ටමක් 100ට වඩා වැඩියෙන් දෙන්න බෑනේ. පොලිය, බදු අන්න ඒවා. දැන් ඔය මේ ළඟදී මුදල් අර අමාත්‍යාංශය කියුවා නේද? මේ මොකද්ද? පාර්ලිමේන්තුවේ කියුවේ. සම්මත කරගත්තේ. නේ අයවැය කියුවා. ඒකෙදි සමහරලාට කියනවා මෙන්න මෙහෙම එකක් කියනවා. වාහන සඳහා ආනයනික බද්ද 100ට 240යි. මෝටර් බයික් සඳහා ආනයනික බද්ද 100ට 120යි. අන්න එහෙම වචනයක් කියනවා. එනම අතට තියන් ප්‍රශ්න දෙන තව දෙනක් තියෙනවා. බදු ප්‍රකාශ කිරීමේදී. ඒක අපිට අර එකේ ලිව්වේ නැහැ. ප්‍රශ්න දාම්බේ තැන් වල එකක් ලිව්වේ නැහැ. බදු ප්‍රකාශ කරනකොටත් කියන්නේ ප්‍රතිශතයක් විදියට. ඇත්තටම ලංකාවේ වාහනයක් ගෙන්නුවොත් බදු ප්‍රතිශතය 100ට 230ක් 280ක් 300ක් විතර තියෙනවා. ඒ කියන්නේ මොකක්ද ඒකේ තේරුම? වාහනේ වටිනාකම රුපියල් 100යි නම් අපෙන් ආයේ රජය විසින් බදු ගන්නවා රුපියල් 280ක්. එතන වාහනේට අපි කීයක් ගෙවන්න ඕනද? කියන්න බලන්න 280 බදු ගැහුවොත් වාහනේ වටිනාකම 100 නම් අපි කීයක් වාහනේට ගෙවන්න ඕනද? බදු කියන්නේ අපි ගෙවන්න ඕන එක රජයට ගෙවන්න ඕන ගාන. එතකොට මොකද්ද? වාහනේ වටිනාකම 100 ගෙවන්නත් ඕන 280 ගෙවන්නත් ඕන. එතන අපිට ගෙවන්න ඕන රුපියල් 380ක්. හැබැයි වාහනේ වටිනාකම 100යි. අන්න එහෙම වැඩ වෙනවා. ලංකාවේ දැනට අපි වාහනයක් ගත්තොත් ලක්ෂයක් ගත්තොත් ලක්ෂ 20ක වාහනයක් නම් අපි ඇත්තටම ලක්ෂ 60ක් විතර ගෙවලා තමයි වාහනේ ගන්නෙ. ලක්ෂ 60ක වාහනයක ඇත්ත වටිනාකම ලක්ෂ 20යි. ඉතුරු ලක්ෂ 30ම බදු. රජයට තමයි යන්නේ. ඒ බදු. එතන අන්නේ බදු වගේ අය ගන්නකොට ප්‍රතිශතය 100ට වැඩි වෙන්න පුළුවන්. බදු අය ගන්න තැන්වලදී ප්‍රතිශතය 100ට වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිශතය මතක තියාගන්න 100ට වඩා 100ට වැඩි වෙන්න පුළුවන්. හරිද? දැන් මට මෙන්න මේක කියන්නේ කඩේක ගහලා තියෙනවා 100ට 100ක වට්ටමක් ලබා දෙයි. ගාන්නේ අපිට කොහොම හම්බෙන්නේ? 100ක 100ක වට්ටමක් ලබා දුන්නොත් මොකක්ද ඒකේ තේරුම? නොමිලේ. නොමිලේ 100ක 100ක වට්ටමක් දෙනවා කියන්නේ නොමිලේ. ඇයි? 100ක් නම් භාණ්ඩ වටිනාකම 100ක් අඩු කරනවා. එහෙනම් නොමිලේ 500ක් නේද? 100ක 100ක වට්ටමක් දෙනවා කියන්නේ භාණ්ඩ නොමිලේ දෙනවා කියන එක තමයි. එතකොට 100ට 280 වට්ටමක් දෙන්න බෑනේ කොහොමද නේද? ඒ වට්ටමගේ වෙයිදී 100ට වඩා වැඩි වෙන්න බෑ. මොකද භාණ්ඩේ වට්ටමකට වැඩි වට්ටමක් දෙන්න බෑනේ. ඔය වැඩි එකක් එන්නේ බදු වල පොලිය දෙන්න පුළුවන් අපිට ඕන. සමාගම කියන බලන්න මම ඔයාලට 100ට 280ක පොලියක් දෙනවා. නේ ඒ කියන්නේ මොකද්ද? 100ක් බැංකුවේ දැම්මොත් රුපියල් 280ක් හම්බ වෙනවා. එතකොට 100 වැඩියෙන් හම්බෙන්න පුළුවන්. දාන ගන්නට වැඩියෙන්. පොලිය බදු ඒවා වෙන්න පුළුවන්. අනිත් ඒවා වෙන්න බෑ 100ට වඩා වැඩි වෙන්න බෑ. හරි. දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා භාගටියක් ඔය විදිය ලියලා ඒ ටික ටක් ගාලා පුරවන්න. ටියුට් එකේ තියෙනවා මෙන්න මෙතන. අකුරෙන් ලියන්න තියෙන දැනට වඩා පල්ලෙහාෙන් තියෙන භාග ප්‍රතිශතයක් ලෙස ලියන්න. පහත භාග ප්‍රතිශතයක් ලෙස ලියන්න. කියලා 1 2 3 4 5 6ක් තියෙනවා. ලියන්න බලන්න 6. හරි සර්. හරි. හරි සර්. හරි.
හරි සර්. හොඳයි. හරි මම සර්. උත්තර ටික කියන හරි දාගන්න. පළවෙනි එක 112යි. දෙවෙනි එක 140යි. තුන්වෙනි එක 160යි. හතරවෙනි එක 185යි. පස්වෙනි එක 127යි. හයවෙනි එක 124යි. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා පුතේ ප්‍රතිශතය භාගය ප්‍රතිශතයක් බවට හැරවාලි වීම හරය 100 නොවන ඒවා. එයා ලියන මාතෘකාවක්. මේ ඔතන පොතේ උදාහරණ ලියා ගමුනේ. පොතේ උදාහරණ දෙයක් ලියා ගමු පුතේ. මෙන්න මේ මුලින්ම උඩම් පේලියේ තියෙන උදාහරණ දෙක. උඩම් පේලියේ තියෙන උදාහරණ දෙක පොතේ ලියා ගන්න. මෙන්න මේ මම දැන් කොටු කරන්නම්. මෙන්න මේ උදාහරණ දෙක පොතේ ලියලා තියාගන්න. නෝට් එකකට තෝරන උදාහරණ දෙක අවදී ලියලා තියාගන්න. හරි සර්. හරි. ඊළඟට අපි ඊළඟ මාතෘකාව ලියා ගමු. හරය 100 නොවන භාග ප්‍රතිශතයක් බවට හැරවීම. 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 හරි. හරි. දැන් බලමු අපි කොහොමද හරවන්නේ කියලා. හරිද? පළවෙනි එක තියෙනවා දෙකෙන් එක. පළවෙනි එක තියෙනවා දෙකෙන් එක. දැන් ඉස්සෙල්ලා අපි ගත්ත උත්තර ටික තියෙනව නෙමෙයි. ඒ කියන්නේ මේ හරය 100 වුණොත් නම් අපිට එකපාරට උත්තරේ 145 කියලා කියන්න පුළුවන්. හැබැයි මේ වගේ භාගය කියවන්නේ දෙකෙන් එකයි කියලා. ඉතින් දෙකෙන් එකයි කියවන එක 100 කියලා ලියන්න බෑනේ. මේකත් එනම් 100 කියවන්න නම් මොකද්ද වෙන්න ඕන? හරය 100 කරගන්න ඕන. ඒ කියන්නේ පුතේ හරය 100 කරගන්නවා කියන්නේ භාගවල කියා දුන්න මතකයිද? තුල්‍ය අනුපාත කියලා දෙයක්. භාගවල කියා දුන්නා තුල්‍ය අනුපාත කියලා දෙයක්. නේද? තුල්‍ය අනුපාත ලිව්වා හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කළා. තුල්‍ය අනුපාත ලිව්වා හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කළා. හරිද? එතකොට මේකෙත් අපි තුල්‍ය අනුපාතයක් ලියන්න යන්නේ හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කළා. හැබැයි අපිට ඕනම සංඛ්‍යාවෙන් ගුණ කළා නෙමෙයි. අපිට ගන්න ඕන හරයට 100. නේද? හරයට 100 ගන්න ඕන. එහෙනම් කීයෙන්ද ගුණ කරන්න ඕන? කියන්න බලන්න. කීයෙන්ද ගුණ කරන්න ඕන? හරය 100 බාටපත් කරන්න කීයෙන්ද ගුණ කරන්න ඕන? එක්කෙනෙක් කිව්වා. තව අනිත් අය ඉතින් ඉදිරිය කියන්නේ. කීයද? 50. ඔව්. ආන්සරේ කිව්වා ඉමේෂ් කිව්වා හරි. 50 නේද? අනිත් අය තේරුණාද? ඇයි 100 බවටපත් කරන්න 2 100 වෙන්නේ කීයෙන් ගුණ කරොත්ද? 50න් ගුණ කරොත්. අපි ඒක හොයාගන්න බැරි වුණොත් අපිට හිතා ගන්න බැරි වුණොත් ඒක හොයාගන්න බැරි වුණොත් මොකද්ද අපි කරන්නේ? 100 කියන සංඛ්‍යාව මෙන්න මේ හරයෙන් බෙදනවා. 100 කියන සංඛ්‍යාව හරයෙන් බෙදනවා. හරිද? එතකොට එනවා සංඛ්‍යාව අපිට 50 කියලා. 100 දෙකෙන් බෙදුවාම කීයද? 100 දෙකෙන් බෙදුවාම 50. එහෙනම් 50ෙන් තමයි ගුණ කරන්න ඕන. ගුණ කරන සංඛ්‍යාව හිතින් හදාගන්න බැරි නම් කොහේ හරි පැත්තක බෙදන්න හරේ. දොරන 100 දෙකෙන් බෙදුවාම 50. එහෙනම් මේ ගුණ කරනවා 50. මේ ගුණ කරනවා 50. හරිද?
හරය ගුණ කරා නම් මොකද වෙන්නේ? ලවයත් ගුණ කරන්න ඕන. ලවයත් ගුණ කරනවා 50. දැන් එතකොට කීයද පුතේ උත්තරේ එන්නේ? එතකොට කීයද එන්නේ? හරය 50 ඒවා දෙකක් 100 වෙනවා. හරය පෙන්නේ? ටියුට් එකද වෙන්නේ? අයියෝ කියන්නේ බෑ මම ෂෙයා කරන එක මාරු කරන්න ඕනේ. මට මතක නැති අමාරු කරන්න. ආයි බලගන්න එහෙනම්. හයියෙන් කියන්නේ ඔයගලට හොඳේ. ඔන්න මම මෙතන තියෙනවා භාගය තියෙනවා. භාගය තමයි කරන්න යන්නේ. ඒතකොට දෙකනේ හරය තියෙන්නේ. හරය දෙක තියෙනං දෙක 100 කරන්න 50න් ගුණ කරන්න ඕන නේද? ඒක හොයාගන්න බැරි නම් තමයි මම කිව්වේ මේ හරයෙන් බෙදන්න ඕන 100. 100 දෙකෙන් බෙදුවම 50යි. 50න් ගුණ කරනවා. එතකොට දෙක 50න් ගුණ කරාම එනවා එතෙන්ට හරයට 100. ලවයේ එක 50න් ගුණ කරාම 50ක් එනවා. 50යි. ඔව්. දැන් උත්තරේ කීයද? 150යි. 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 හ්ම්. 150යි. ඔන්න උත්තරය ආවා. හරි. දෙවෙනි එක. දෙවෙනි එක තියෙන්නේ 20න් 7. 20න් 7 තියෙන්නේ. නේද? 20න් 7 100 කරන්න කීයෙන්ද ගුණ කරන්න ඕන? 5න්. 5න්. 20 ඒවා 5ක් 100යි නේද? 5න්. හරි හොඳයි. එහෙනම් ගුණ කරනවා කීයෙන්ද? 5න්. 20 ගුණ කරනවා 20 ගුණ කරනවා 5න්. ඊට පස්සේ මොකද වෙන්නේ? ලවයත් 7ත් ගුණ කරන්න ඕන කීයෙන්ද? 5න්. 7ත් ගුණ කරන්න ඕන 5න්. 7ත් ගුණ කරන්න ඕන 5න්. හරි. ඊට පස්සේ අපිට එන උත්තරේ මොකද්ද? 20 ඒවා 5ක් 100යි. 35යි. ඔව් 4ක් 5 30යි. එතකොට 100ට ප්‍රතිශතය හැරෙව්වහම 100ට 35යි. හරි ලේසි නේද? 135යි. නේ? හරිම ලේසි. අමාරු නෑ. කොහොම බලන්න තේරුම් නැති ළමයි ඉන්නවා නම් කියන්න මට. මොකද්ද මේ කියපු දේ? මේ කිව්ව දේ තේරුම් නැති ළමයි. තේරුණා. කොහමද ඉන්න අවශ්‍යකා තේරුණානේ? තේරුණා. සමුදු. සවිද්‍ය තේරුණාද? ඔව් සර්. හොඳයි. අවශ්‍යකා තේරුණා කිව්වා. අනිත්‍ය තේරුණා කියලා කිව්වා. හරි. හරි. අපි මේ උත්තරේම ඉතින් තේරුණා කොහෙන්ද මේකත් අපි මට කියන්න බලන්න එහෙනම් 25 නම් කීයෙන්ද ගුණ කරන්න ඕන? 4ෙන්. 4ෙන්. 25 ඒවා කීයක්ද? 25 ඒවා 4ක් තමයි 100 වෙන්නේ නේද? එහෙනම් 4ෙන් ගුණ කරන්න ඕන. 25 ගුණ කරනවා 4ෙන්. ඒ වගේම ළමය 6 ගුණ කරන්නත් ඕන එහෙනම් කීයෙන්ද? 4ෙන්. ඔව් ඒක ගුණ කරන්නත් ඕන 4ෙන්. ඒක ගුණ කරන්නත් ඕන 4ෙන්. එතකොට උත්තරේ එනවා අපිට හරයට එනවා 100. ඔව් හරයට එනවා 100. ලවයට එන්නේ කීයද? 4. ඔව් 6 වරක් 4 24යි. එහෙනම් උත්තරේ කීයද ප්‍රතිශතයක් ලෙස ලිව්වහම? 124. ඔව් 124යි. හොඳයි. හරි. එහෙනම් අපි ඒක පොඩ්ඩක් පැත්තකට දාමු. නේද? ඊළඟට බලමු මෙන්න මේ
අනිත් ගණන් ටික බලමු අපි ඒක අයින් කරලා. නේද? මෙන්න මේ ටික. දැන් ඉතින් මකලා දාමු. මේ ටික. 1යි 2න් එක වගේ එකක් ආවොත් මොකද කරන්නේ? පුතේ මෙහෙමයි. ඒ වගේ එකක් ආවොත් අපි කරන්නේ මේකේ මෙහෙම තියෙද්දි අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා හදන මේක. එකක් මේ භාගය අපි හරව ගන්නවා විෂම භාගයක් විදිහට. හරි මේ භාගය හරව ගන්නවා විෂම භාගයක් විදිහට. මේ තියෙන්නේ මොකද්ද? මිශ්‍ර භාගයක් නේ. මතකයිනේ මිශ්‍ර භාගයේ පූර්ණ සංඛ්‍යාවක් සහ භාග කොටසක් තිබුණොත් ඒකට අපි කියනවා මිශ්‍ර භාගයක් කියලා. මේක විෂම භාගයක් බවට පත් කරගෙන ලියනවා. හරිද? ඒක තමයි එක් ක්‍රමයක්. ඒක ලේසි මම හිතනවා. අනිත් ක්‍රමයට යනකොට බොරුවට නිකන් ක්‍රම දෙකක් ඕනේ. ඒක ලේසි. මේක විෂම භාගයක් කරගමු. විෂම භාගයක් කරාම කීයද? කියන්න මට කීය දෙන්නේ කියලා. 3න් 2. 3න් 2? වැරදි. විෂම භාගයක් කරාම කීය දෙන්නේ? 2න් 3. 2න් 3යි. 2න් 3යි. හරි. කොහොමද 2න් 3 එන්නේ මතක දැන් මතක නැති කට්ටිය මේ ආයි බලා ගන්න. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන විදිහ. මෙන්න මෙතන හරේ තියෙනවා 2. නේද? මේකත් කරා. මේ අවුරුද්ද තමයි කරේ මේක. දැන් ආයි බලමු කොහොමද වෙන්නේ කියලා. මේකේ තේරුම මොකද්ද? සම්පූර්ණ එකක් සහ තවත් භාගයක් තියෙනවා කියන දේ තේරුම. නේද? මේ සම්පූර්ණ එක වෙනුන අපි දැම්මේ මොකද්ද? දෙකේ ගොඩවල් වලට බෙදපුවා කියලා අපි ගණන් ගත්තේ. ඒතර දෙකේවා දෙකක් තියෙනවා. ඒතර මේ එකේ තේරුම මොකද්ද? දෙකේවා දෙකක්. දෙකේවා දෙකකුත් තව කෑල්ලක් තියෙනවා. ඒතර දෙකේවා කීයද? 3ක් තියෙනවා. එහෙනම් උඩට එනවා පුතේ 3. උඩට එනවා 3. යට බෙදන දෙකේ ගොඩවල් වලට බෙදෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. දෙකේ ගොඩවල් වලට තමයි බෙදෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒක අපි ලේසි ක්‍රමයක් අර ওই දීර්ඝ ක්‍රමෙනේ කිව්වම ලේසි ක්‍රමයක් කරා මොකද්ද මේ හරේ තියෙන සංඛ්‍යාව ගුණ කරනවා ඉදිරියේ තියෙන පූර්ණ සංඛ්‍යාවෙන්. හරේ තියෙන සංඛ්‍යාව ගුණ කරනවා ඉදිරියේ තියෙන පූර්ණ සංඛ්‍යාවෙන්. ඒතකොට දෙවරක් එක 2යි. මෙතන උඩ තියෙන සංඛ්‍යාව එකට එකතු කරනවා. උඩ තියෙන සංඛ්‍යාව එකට මොකද කරන්නේ? එකතු කරනවා. හරිද? උඩ තියෙන සංඛ්‍යාව එකතු කරනවා. එතකොට දෙවරක් එක 2යි 2යි 1යි 3යි. එතකොට එහෙම කරාම උඩට එනවා 3. යට තියෙන්නේ 2මයි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට 2න් 3යි කියලා එනවා. ඊට පස්සේ අර දැන් අපි ඉස්සෙල්ලා දැන් කියා දුන්නා වගේ මොකද කරන්නේ? හරය අපි වෙනස් කරනවා 100 කරන්න. දැන් ඒකත් කීයද ගුණ කරන්නේ එහෙනම්? 50න්. ඔව් 50න් ගුණ කරනවා. ගුණ කරනවා 50න්. එහෙනම් ලවයත් ගුණ වෙනවා 3ත් ගුණ වෙන්න ඕන කීයෙන්ද? 50න්. එතන අපිට එනවා හරය වෙනවා 100. හරය 100 වෙනවා. ලවය 50 වතුරක් කීයද? 150යි. 150යි. එතන ප්‍රතිශතයක් ලෙස ලිව්වහම 100ට 150යි. ඔව් 100ට 150යි. 150යි නේ. 150යි. හරි. ඔන්න හැදුවා. 100ට 150. හරි. අපි ඊළඟට තව උදාහරණයක් බලමු. යට එකටත් යන ඊළඟ උදාහරණයටත් නේද? 20යි 3යි 20න් 7 නේද? ඒකත් මේ තියෙන්නේ මොකද්ද? මිශ්‍ර සංඛ්‍යාව. විෂම භාගයක් කරන්න ඕන. එහෙනම් ඒකෙත් මොකද්ද කරන්න ඕන පුතේ මේ? 20 කියන හරේ තියෙන ගුණ වෙන්න ඕන 3යි. 20 ඒවා 3 කීයද? 60යි. 60යි. 60ට මොකද කරන්නේ? 7ක් එකතු කරනවා. 7ක් එකතු කරනවා. එතකොට 67ක් එකතු කරාම 67යි. 67යි. හොඳයි. එතකොට හරය වෙනස් වෙනවද? නෑ. නෑ. හරය
හරය වෙනස් වෙන්නේ නැහැ. හරය 20මයි. ඔන්න කරා. දැන් අර භාගඵලයන් මේ බලන්න පුතේ ගණිතයේ තියෙන වෙනස. අනිත් විෂයන් වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? කවලම් වෙලා එන්නේ. මේ පාඩමෙන් නම් මේ පාඩම විතරක් නෙමෙයි. භාග පාඩම ආව දැන් නේද? ಗುಣ කිරීමේ පාඩම ඕන වුණා. භාග පාඩම ඕන වුණා. එතකොට කවලම එන්නේ. එකතු කරන්න අඩු කරන්න ඕන වුණා. නේද? තනිකර මේක එකතු කිරීම විතරයි එහෙම කියලා ගණන් නැහැ. කවලමේ තියෙන්නේ හැම එකම කවලමේ තමයි මේකේ තියෙන්නේ. හරි. දැන් මේක 100 කරන්න කීයෙන්ද ගුණ කරන්න ඕන? 5. 5. ඒ ගුණ කරනවා 5. ඔව් එතකොට 67ත් ගුණ කරන්න ඕනේ නම් කීයෙන්ද? 5. 5. හරි. එතකොට උත්තරේ කියනවාට කීය දෙන්නේ කියලා 100න් 335යි. හරි හොඳයි. එතකොට ප්‍රතිශතය ලියන්නේ ඉතින් ඕකමනේ. 335යි 100ට 335යි. 100න් 335 තමයි භාගයේ ප්‍රතිශතයක් කරාම ඉතින් 100ට 335යි. ඒ දෙකම එක නේද? හරි. ඊළඟට කියන්න බලන්න 25න් 4යි 25න් 6. හරවල කියන්න බලන්න මට කීය දෙන්නේ ලාභයට? 25ක් 4 නේද? 25ක් 4 25ක් 4 100යි. අර 6 එකතු වුනහම 100යි. ඔව් 106යි. හරය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න දැන් ඔය ටික මතක තියෙන්න ඕන. අමතක වෙන්න බෑ. එපාර මන් දැන් ඔක 100 කරන්න කීයෙන්ද ගුණ කරන්න ඕන? 4ෙන්. ඔව් 4ෙන් ගුණ කරන්න ඕන. හොඳයි. එහෙනම් උඩත් ගුණ කරන්න ඕනේ හින්දා 4ෙන්. උඩ කියන්නේ ලාභයත් ගුණ කරන්න ඕන 4ෙන්. හරි. දැන් මට කියන්න උත්තරේ කීයද? 424යි. 424යි. හොඳයි. ඔක්කොම ළමයි ටික හොඳයි කිව්වා. කොට ඔක්කොම එකට කිව්වා. 424යි. 424යි නේ. පොඩ්ඩක් ඉන්න. 404 වැදුනේ. ඔව්. 424යි. හොඳයි. මේ ප්‍රතිශතය ලියුවත් ලියන්න වෙන අපිට ඒකම නේද? 424යි. 424යි කියලා ලියන්න වෙන්නේ නේ. හරි. හොඳයි. දැන් ඔන්න ඔය જાතිය ගණන් ටිකක් තියෙනවා පුතේ අපේ ටියුට් එකේ. නේද? ටියුට් එකේ ඔය જાති ගණන් ටිකක් තියෙනවා. ඔය ටික මෙතන. පස්වෙනි ගාන නේද? අන්නේ ගණන් 6 හදන්න බලන්න. ගණන් 6ක් තියෙන උත්තර ටික හදාලා මට උත්තරේ විතරක් කියන්න. චතුභාෂිනී කෝල්ලයක් ගත්තද? චතුභාෂිනී ඉන්නවා කියලා නේද කිව්වේ? ප්‍රශාන්ත් ප්‍රදීප් කෙනෙක් ඉන්නවා චතුභාෂිනී නේද? චතුභාෂිනී පුතේ මේ පන්තියේ චතුභාෂිනී ඉන්නවද?
Sorry sir. හරි. ඔක්කොම ඉවරයි හයම. හයම ඉවරයිද? Oh. හොඳයි. බලමු තා පොඩ්ඩක් අපි අනිත් පැත්ත කරනකම් හොඳේ? හරි දෙන්නෙක් ඉවරයි. ඇහෙනවද? ඇහෙනවා. අසුභාෂිනී ඔව්. කෝල් ගත්තද මට? ඔව් මේ සම්බන්ධ වෙන්න කලින් ගත්තේ. එහෙමද? මට නෙවෙයි දැන් මම දැක දැන් මිස් කෝල් එකක් තියෙනවා. හරි පුතේ හරි. මම දැන් ෆෝන් එකේ බැලුවේ. මිස් කෝල් හතරක් තියෙනවා මම බැලුවේ. හරි. කල් ඉවරයිද? හරි ගොඩක් කට්ටිය දැන් මොන්න 3-4 දෙනෙක් කල් ඉවරයි කියලා කිව්වා. හරි. අපි උත්තර ටික එහෙනම් බලමු හරිද කියලා ඔයලගේ. ඔව්. ඉවරයි sir. හොඳයි. මම උත්තර ටික බලමු අපි හරිද කියලා. පළවෙනි එකේ උත්තරේ කියනවා එක්කෙනෙක්. 125යි. 125යි. very good. 125යි. දෙවැනි එක 130යි. දෙවැනි එක තියෙන එහා පැත්තේ. අකුරු දෙකම දෙකනේ. නිල කොමිලක් හරි 130යි. හරි. දෙකම දෙකනේ දාලා තින්නේ මම. 130යි. හරි. ඊළඟ එක 100. කෙලින් පල්ලෙහා තියෙනනේ 304යි. 304යි. හොඳයි. සියයට 304යි. ඊළඟට කෝ මේක නේ මයගේ 140යි. 40යි. 140යි. හරි. very good. ඊළඟට 50න් 12 124යි. 124යි. හොඳයි very good. 2යි 4න් එක 100 225යි. 100ට 225යි. හරි 100 225යි. හරි ඔක්කොම හරි නේද කට්ටියගේ? තේරුණාද මේ හදපු එක දැන් තේරුණාද? ඔව් නේද? එහෙනම් හොඳයි. එහෙනම් ඔහොම තමයි අපි එහෙනම් මොකද්ද භාගයක් ප්‍රතිශතයක් කරන්නේ. හරය 100 තිබුණත් හරිම ලේසි නේද? හරය 100 තිබුණත් හරිම ලේසි. නිකම්ම කරලා දාන්න තියෙන්නේ. දැන් මේකේ වැඩේ තියෙන්නේ හරය 100 නොතිබුණොත් අපිට අවුල. හරය 100 නොතිබුණොත් අපි හරය 100 බවට පත් කරගන්න ඕන. හරය 100 බවට පත් කරගන්න ඕන. හරිද? අන්න එහෙම හරය 100 බවට පත් කරලා තමයි අපි ගානටලු හදන්නේ. හරි. ඊළඟට අපිට අපි පොතේ මාතෘකාව ලිව්වනේ. මාතෘකාව උදාහරණ දෙයක් ලියාගන්න බෑ අපිට. මාතෘකාව ගාවින් අපි උදාහරණ දෙයක් ලියාගමු. මේ මල්ලිය දෙන පළවෙනි එකයි දෙවෙනි එකයි උදාහරණ දෙක ලියාගන්න. උඩම තියෙන එකයි ඊළඟ එකයි. ඔය දෙක ලියාගන්න උදාහරණ විදියට. මාතෘකාව ගාවි. ඊට පස්සේ පාඩම ඉවරුනහම ওই ටියුට් එක පොත ගාවින් පොතේ අන්තිම පිටුවෙන් අලවන්න. හොඳේ? පාඩම ගාවින් අය අලවන්න.
දැන් අනිත්‍ය උඩේ පුතේ ඔයාලා දුන්නද මට බලලා කියන්න. කඩෙන් තිබ්බද? ඕ මම එක බලලා දෙන්නම්. බලලා එතනින්ම තියන්නම්. ඔයාලට ගන්න පුළුවන්. හරිද? ලියලා ඉවරයිද? හරි. ඔව් සර්. ඊළඟ මාතෘකාව ප්‍රතිශතයක් භාගයක් බවට පරිවර්තනය කිරීම. ප්‍රතිශතයක් භාගයක් බවට පරිවර්තනය කිරීම. හරි. ඒක ලියාගන්න මාතෘකාව ප්‍රතිශතයක් භාගයක් බවට පරිවර්තනය කිරීම. ප්‍රතිශතයක් භාගයක් බවට පරිවර්තනය කිරීම. හරි. මාතෘකාව ඉවරයිනේ. බලමු දැන්. මුලින්ම මම ලියලා දෙනවා 120. 120. උදේ කියවෙනකොට කියනවා 120යි කියලා නේද? ඒ කියන්නේ පුතේ මොකද්ද? 120යි. 100න් 20යි කියලා කියවෙනකොට. මේක එකපාරට මතක් වෙන ළමයින්ට මතක් වෙනව නේද? 120යි. දැන් අපි අනිත් පැත්ත හරවලානේ ආවේ. පුදුවේ ආවේ අනිත් පැත්ත හරවන්න. නේද? 120 දෙපිච්ච එක ප්‍රතිශතය කියලා මොහොම ලිව්වා. එහෙනම් ප්‍රතිශතය දුන්නොත් අපිට භාගයක් ලෙස ලියන්න පුළුවන් 100න් 20යි කියලා. 100න් 20යි කියලා. ෂෙයා කරන්න අමතක කරන්නේ නේ. හරි. ප්‍රතිශතය භාගයක් ලෙස පරිවර්තනය කිරීම 120යි නේද? 120යි කියන එක අපිට පුළුවන් පරිවර්තනය කරන්න 100ට 20යි කියලා භාගය. ඒකත් හරි ලේසි. හරිද? හරි ලේසි. මොකද වෙන්නේ? අර 100ට 20 කියන එක 100න් 20යි කියලා ලියනවා. 120 කියන එක 100න් 20යි කියලා ලියනවා. හැබැයි ඊට පස්සේ පුතේ සරල කරන්න පුළුවන් නම් භාගය සරල කරලා තියන්න ඕන. අපි භාගයක් උත්තරයක් කියනකොට සරල කරනවා. මතකයිනේ? නේද? 6 දිත් පොඩ්ඩක් කියා දුන්නා 7 දී තව ටිකක් කියා දුන්නා සරල කරන විදිය. කොහොමද පුතේ භාගයක් සරල කරන්නේ? කියන්න බලන්න භාගයක් කොහොමද සරල කරන්නේ? උත්තර. හරය සහ ලවය දෙකම එකම සංඛ්‍යාවෙන් බෙදලා තුල්්‍ය භාගයක් ලියා ගන්නවා සරල වෙන. නේද? සරලම කරන්න ඉතින් බෙදන් යනවා. හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් නොබෙදෙනකම් බෙදන් යන්න ඕන නේද? හරි. බලමු. හරි. දැන් කීයෙන්ද බෙදන්න පුළුවන් දෙකම? මට කියන්න හරය සහ ලවය දෙකම බෙදන්න පුළුවන් සංඛ්‍යාව කීයද මේකේ? 10. 10 පුළුවන්, 5 පුළුවන්, 2 පුළුවන්. ඔය ඕන එකකින් බෙදන්න පුළුවන්. හැබැයි බෙදන් ගිහිල්ලා
අන්තිමට නොබෙදෙනකම් බෙදන්න ඕන නේද? හරි 10න් බෙදමු. 10න් බෙදෙනවා. උඩ යටයි දෙකම 10න් බෙදෙනවා. 10න් බෙදුවහම 10 කීයද එන්නේ? 10යි 2 ඔව්. 100 10න් බෙදුවහම 10යි 20 10න් බෙදුවහම 2යි. දැන් සරලම වෙලාද? ආයි බෙදෙනවද? ආයෙ බෙදෙනවා. කීයද බෙදෙන්නේ? දෙකෙන් බෙදෙනවා. එහෙනම් දෙකෙන් බෙදන්න ඕන උඩ යටයි දෙකම. දෙකෙන් බෙදන්න ඕන. ඔව් කීයද? 5යි 5න් 1යි නේද? දෙකෙන් බෙදවම එතන අපිට උත්තරේ එනවා ඊළඟට 5න් 1යි. හොඳයි. හරියට 5යි 10 දෙකෙන් බෙදුවාම 5යි 2 දෙකෙන් බෙදුවාම 1යි. එහෙනම් උත්තරේ 5න් 1යි. ඔන්න අපි 120 කියන ප්‍රතිශතය භාගයක් බවට පරිවර්තනය කරා. මුලින්ම කරේ මොකද්ද? 100න් 20 කියලා ලියාගත්තා. 120 කියන තේරුම කෙලින්ම ඉතින් 100න් 20 එක ලියාගත්තා. ඊට පස්සේ හරය ශාලාවය කියන දෙකම එකම සංඛ්‍යාවෙන් බෙදන් ගිහිල්ලා සරලම වෙනකම් බෙදන් ගියා. ඒතකොට අපි සරලම භාගයක් ලෙස තියෙන එක තමයි භාගයක් බවට පරිවර්තනය කළා කියලා කියන්නේ. මගින් නවත්තලා හරියන්නේ නැහැ. සරලම වෙනකම් බෙදන්න ඕන. දැන් ලකුණු හම්බෙන්නේ ඕකේ බෙදීමේ තියරල් වල ලකුණු හම්බෙනවා කොහොමද? අන්තිම උත්තරේට ලකුණු හම්බෙන්නේ සරලම භාගයට. සරලම කරාම තමයි භාග ලකුණු හම්බෙන්නේ. හරි. 163 කිව්වොත් උතර මොකක්ද එන්නේ? 163 කිව්වොත් 163 කිව්වොත් පුතේ එතන අපි මොකද්ද කරන්නේ? 100න් 63යි කියලා ලියා ගන්න ඕන. 100න් 63යි. 100යි 63යි බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා සරල කරන්න. ඈ? තියනවද? නෑ. එහෙනම් මේක තවදුරටත් සරල කරන්න ඕනේද? නෑ. තවදුරටත් සරල කරන්න ඕනේ නෑ. එහෙනම් ඕක උතරින් නවත්තනවා. ඒ වගේ වවොත් හරි ලේසි නේද? සරල කරන්න දෙයක් නෑ. ඊළඟට 100න් 120. 100න් 120. හරි. අන්න මම ලියනවා භාගයක් ලෙස ලියන්නේ කොහොමද? 100න් 120. ඒක බෙදෙනවද? ඒක සරල කරන්න පුළුවන්ද? පුළුවන්. කීයෙන්ද බෙදෙන්නේ? 10න් බෙදෙනවා. 10න් බෙදෙනව නේද? එහෙනම් 100ත් 10න් බෙදෙනවා 120ත් 10න් බෙදෙනවා. කීයද එන්නේ බෙදුවාම? 10න් 12. 10න් 12. ආව් 100 10න් බෙදුවාම 10යි 12 10න් බෙදුවාම sorry 120 10න් බෙදුවාම 12යි. මතකයි නේද? 100න් ගුණ කරන්න 10න් ගුණ කරන්න 10න් ගුණ කරන්න ලේසි නේද? ඇයි? ගුණ කරන්න සහ බෙදන්න ලේසි. ගුණ කරොත් අගට බිඳුවක් අලුතෙන් එනවා. බෙදුවොත් අග බිඳුව කැපෙනවා. දැන් මේක 100න් බෙදුවාම මොකද උනේ මේ? අග බිඳුව කැපිලා ගියා. උඩත් අග බිඳුව කැපිලා ගියා. 10න් බෙදන්න. හරි ලේසි නේද? 10න් 100න් බෙදන්න ලේසි අපිට. ගම් ආයෙ බෙදෙනවද? කීයද බෙදෙන්නේ? දෙකෙන් බෙදෙනවා. එහෙනම් දෙකෙන් බෙදුවා 12ත් බෙදන්න ඕන දෙකෙන් එකත් බෙදුවා දෙකෙන්. හරි. දැන් මට කියන්න උත්තරේ කීයද එන්නේ බෙදුවාම? 5න්. ඔව් 10 දෙකෙන් බෙදුවාම 5යි. 12 දෙකෙන් බෙදුවාම 6යි. 6යි. දැන් තවදුරටත් බෙදෙනවද? නෑ. හැබැයි සරල කරන්න පුළුවන් තවදුරටත්. නේද? ඔව් මෙතන තියෙන්නේ පුතේ විෂම භාගයක්. විෂම භාගයක් වුණාම අපි සාමාන්‍යයෙන් පිළිතුරක් විෂම භාගයෙන් තියන්නේ නැත. විෂම භාග කියන්නේ මොනවද? හරයට වඩා
ලවයේ විශාල භාග. එතන මේකේ 5 තියෙන්නේ හරය, ලවයේ තියෙන්නේ 6. එහෙනම් හරයට වඩා ලවය විශාලයි. එහෙනම් ඒ වගේ භාගයක් අපි මොකද කරන්නේ? මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරනවා. දැන් බලන්න භාග පාඩමකුත් තමයි මේ ඇස්සේ නේද? හරි. කොහොමද විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ? මතක කෙනෙක් ඉන්නවද? ඔව්. කියන්න බලන්න කොහොමද කියලා. ඕ කිව්ව නෑ ඊට පස්සේ. උත්තරේ කියන්න. 1යි 5න් 1යි. උත්තරේ කියන්න නේ හංසිනි. ක්‍රමේ තමයි හරියන්නේ නැත්තේ නේ. මෙහෙමයි ක්‍රමෙත් දැනගන්න බෑ අපි. තව යාළුවෙක් ඇහුවොත් මේක කොහොමද හැදුවේ කියලා ඇහුවොත් අපි උත්තරේ විතරක් කියලා හරියන්නේ නෑනේ. ක්‍රමේ තමයි පුතේ මොකද්ද මේ 6 කියන්නේ කොටස් 6ක් තියෙනව නේද? 5 කියන්නේ 5යි. 5 කොටස් 6ක් තියෙනවා. 5 කොටස් 6ක් තියෙ කියන්නේ මොකද්ද? 5 සම්පූර්ණ ගොඩක් තියෙනවා. 5 සම්පූර්ණ එකක් සහ තව වැඩිපුර එකක් තියෙනවා. නේද? එතකොට 5 සම්පූර්ණ එකට අපි පූර්ණ සංඛ්‍යා එකක් ලියනවා. ඊට පස්සේ අර ඊළඟට ඉතුරු වෙන එක අපි මොකද්ද ලියන්නේ? භාගයක් ලෙස ලියනවා. කොටස් 5කින් එකක් ඉතුරුයි කියලා. 5කින් එකක් කියන එක ඉතුරු වෙනවා. නේද? ඕක තමයි එන්නේ. මේ 6 තේරුම මොකද්ද? කොටස් 5කට බෙදලා 6ක් තියෙනවා. ඉතින් 5කට බෙදලා 6ක් තියෙයි කියන්නේ 5න් 5ක් ආවොත් සම්පූර්ණ එකයිනේ. සම්පූර්ණ එක වෙනම ගන්නවා. එයා ඉතුරු එක වෙනම ආයෙ ලියනවා 5න් 1යි කියලා. 1යි 5න් 1යි කියලා ලියනවා. ඔහොම තමයි ලියන්නේ. ඕක අපි තව ක්‍රමයක් මතක තියාගන්න කටපාඩම් කරගන්න. 6 5න් බෙදලා එන පූර්ණ සංඛ්‍යාව ඉස්සරහින් ලියනවා. 6 5න් බෙදුවාම 1යි. නේද? 6 5න් බෙදුවාම 1යි ආ ඉස්සරහින් ලියනවා. ඉතුරු සංඛ්‍යාව හරයේ හැමම ලියලා ඉතුරු ටික ලියනවා. ඒතර 6 5න් බෙදුවාම 1යි ඉතිරි 1යි 1 ලිව්වා පූර්ණ සංඛ්‍යාවක් විදිහට ඉතිරි 1 5න් 1යි කියලා ලිව්වා. ඒක තමයි අපි ක්‍රමය. හරි. ඊළඟට 340 340. ඒ කියන්නේ මොකද්ද? 100න් 340යි. නේද? ඔය භාගයේ ප්‍රතිශතය දැක්කම මතක් වෙනවනේ ප්‍රතිශතයක් කියන්නේ භාගයක්. 100කින් කීයද? 100කින් 340. හරි. මට කියන්නේ බෙදෙන සංඛ්‍යා පිළිවෙල මතක තියාගන්න. මුලින්ම භාග ලිව්වා ඊට පස්සේ බෙදන් යන්න ඕනේ දෙකම උඩ යට. කීයද බෙදෙන්නේ? ඒකත් 10න් බෙදෙනවා. ඒකත් 10න් බෙදෙනවා. 10න් බෙදමු එහෙනම්. 10යි 34. 10න් බෙදනවා. 34ත් 10න් බෙදනවා. ඊට පස්සේ 10යි 34. 10න් 34. 4 ආයෙ බෙදනවද? ඔව්. කීයද බෙදෙන්නේ? දෙකෙන් බෙදෙනවා. එහෙනම් අපි බෙදමු 10ත් බෙදමු දෙකෙන්. 10ත් බෙදනවා දෙකෙන්. 34ත් බෙදනවා දෙකෙන්. එතකොට කීයද? 10 දෙකෙන් බෙදුවහම 5යි. 10 දෙකෙන් බෙදුවාම 5යි. 34 දෙකෙන් බෙදුවම 17යි. 34 දෙකෙන් බෙදුවාම 17යි. හොඳයි. දැන් එතන තියෙන්නේ පුතේ එහෙනම් මෙතනත් තියෙන්නේ විෂම භාගයක් නේද? මේකත් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕන. දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ බලන්න 17 5න් බෙදුවාම කීයද? 3යි. 3යි. එහෙනම් පූර්ණ සංඛ්‍යාව 3යි. ඉතිරි කීයද? 2යි. එහෙනම් ඉතිරි ටික අර 5 භාගයක් ලෙස ලියන්න ඕනේ. එහෙනම් ඉතිරි කීයද? 5න් 3යි. 2යි. 5න් 2යි. ඔන්න ලිව්වා. නේද? හරි. ඔන්න අපි ඒක ලිව්වා. 5න් 17යි සමානයි 3න් 5න් 2යි. හරි. ඔන්න ලිව්වා නේද? ඔන්නෝ තමයි පුතේ එහෙනම් ප්‍රතිශතයක් භාගයක් බවට පරිවර්තනය කරන්නේ. මේ උදාහරණ ටික ලියාගෙන ඉවර වෙලා ටියුට් එක කරන්න යන්නේ. ටියුට් එකෙත් අපි කරන වගේක් තියුණා. ටග්ගල මේ ටික ලියාගන්න. මාතෘකාවේ උදාහරණ ටික.
හරි සර්. හොඳයි. එහෙනම් අපි ඩියුට් එකේ තියනනේ. ඩියුට් එක ටික කරන්න. පෙන්නන්න ඕනේ නෑනේ. ගෙදර ඩියුට් එකක් තියෙනනේ. උන්නට ඩියුට් එකක් දාන්නම් මම. තියෙනවනේ නේ. ඇති කෙනෙක් ඉන්නවා නම් කියනවා ඩියුට් එක දාන්න. ඔන්න සකල ඉවරයි. ඩියුට් එක ටිකත් කරලා ඉවරයිද? ඔව්. හොඳයි. හොඳයි. අනිත් ළමයි ටිකත් පුතේ කරන්න. කලිය වුණාම කියන අනිත් කට්ටියත්. හොඳයි. නෑ ඊළඟට ඔයාලට පුළුවන් ද දැන් මම දැන් අද නම් කිව්වේ නැහැ. දැන් පෞනිත් පන්ති කරනකොට හරි. අනිත් පන්ති කරනකොට අයිලා පන්ති කරනකොට අයිලා අක්කලා පන්ති කරනකොට මම කියනවා ওই හොම්ම කරාට පස්සේ ওই කරපු එකේ ෆොටෝ එකක් ගහලා WhatsApp group එකට දාන්න කියලා. හරිද? එතකොට ඉවරයි කියන කට්ටිය මට ඒ වෙලේට බලලා උත්තරේ මට කියන්න පුළුවන් හරිද වැරදිද කියලා. දැන් මේක නම් ලේසියෙන් දෙච්ච අවුලක් නැහැ. එහෙම හැකියාවක් තියනවාද? එහෙම කරන්න පුළුවන් කියලා දන්නවද? කරන්න පුළුවන්ද ඔයාලට? ඩියුට් එකේ ෆොටෝ එකක් ගහලා group එකට දාන්න පුළුවන්ද? පුළුවන් නේ. එහෙනම් අනිත් දවස් නම් අපි ගාන හදලා ඉවර වුණාම ටක් ගාලා ඉවර වෙච්ච එක්කෙනා ෆොටෝ එකක් ගහලා group එකට දාන්න. එතන මට හැමම හරිද වැරදිද කියලා බලලා කියන්න පුළුවන්. හරිද? මම ඒක කියන්න. බැරි නම් පොඩ්ඩක් ලබන සතියේ බලනකොට පොඩ්ඩක් ඉගෙන ගන්න කොහොමද ක්ලාස් එකේ ඉන්න ගමන් ෆොටෝ එකක් ගහලා group එකට ඒ ෆොටෝ එක දාන්න කියලා. එතකොට මට හැමම බලතැයි. තමන් 10 11 නම් එහෙම කරන්න වෙන්නේ නැහැ. 11 කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. 9 වසරයි 10 වසරයි ගන්නකොට මම එහෙම කරනවා. 11 කරන්නේ නැද්ද? 11 පන්තිය ගොඩාක් 11 මම තාම මේ ටියුෂන් එකට ලොකුට ගත්තේ නැහැ. ඕලෙල් මේ ළමයි ඔක්කොම ගත්තාම 40 ගණක් විතර ඉස්කෝල ළමයි කරපු හන්දා ඒකේ තියෙන 40 ගණක ඒවා බලන්න බෑනේ මට. එහෙනම් මම ඒව ගත්තේ නැහැ. දාගත්තේ නැහැ. ටියුෂන් එක ළමයි ඉතින් 9 10 ඉන්න හින්දා අපිට ටික ටික ටක් ගාලා බලන්න පුළුවන්. ඒ වෙලට ටක් ගාලා බලලා මට උත්තරේ කියන්න පුළුවන්.
අනිත් පැත්ත ඉවරයි පුතේ. සියයට 45 ඉවරයි අනිත් අය. ඔය තාමත් ඉවරයි කිව්වේ. මෙන්න මේවා කිව්වා. අවශ්‍යකා කිව්වා නේද? හංසිනී කිව්වා. හංස මාලි කිව්වා. මම අනිත් කට්ටිය කනහන ඇහුන්නේ නැහැ. අනිත් පැත්ත ඉවර කරාද? සුමුදු ඉමේෂ් ඉවරයි සර්. ඉමේෂ් ඉවරයි සර්. ඉවරයි සර්. සවිද්‍ය ඉවරයි සර්. චතුභාෂිනී චතුභාෂිනී තාම නෑ වගේ ඉවර. හරි. අයගේ උත්තර ටික බලමු පුතේ ටක් ගාලා අපි මොකද පාඩම ඉවර කරන්නවද නේ තවසෙන් පාඩමක් ඉවර කරන්න ඕනේ ඊළඟට බලන්න පුතේ ප්‍රතිශත භාගයක ලෙස දැක්වීම උත්තරේ කියන්නේ එහෙනම් පුතේ 145 උත්තරේ කියන්න 29 හරි 135 27 අතර පහරි 24 25න් 6. 120 5න් 1 150 දෙකෙන් එක ඔව් හරි 175 4න් 3 හරි හොඳයි හරි දාගන්න ඒ ටිකම හරි ඒ කියපු උත්තර ටික හරි ඊළඟ අපි යනවා ප්‍රතිශතය දශම ප්‍රතිශතයක් බවට පරිවර්තනය කිරීමට දශම ප්‍රතිශතයක් බවට පරිවර්තනය කරන්න යනවා අපි ළඟට දශම ප්‍රතිශතයක් බවට පරිවර්තනය කරන්න තමයි යන්නේ හරිද ඔන්න මුලින්ම එකේ තියෙනවා 0.24 0.24 0.24 තියෙනවා ඊට පස්සේ 0.5 තියෙනවා 1.46 තියෙනවා 3.45 තියෙනවා අපි බලමු මේක කොහොමද හරවන්නේ කියලා ප්‍රතිශතයක් විදිහට මේකේ ක්‍රම දෙකක් තියෙනවා දෙකම මේකේ නම් දෙකම කියා දෙන්නම් මොකද ඔයාලට ලේසි ක්‍රමය ඔයාලා අල්ලගන්න නේද එක ක්‍රමයක් තමයි පුතේ දශම ගුණ කරලා දශම ගුණ කරන්න පුළුවන් නේද ඔයාලට ඒක ලේසි මං හිතන විදිහට මම ඒක කියා දෙලා තව ක්‍රමයක් කියා දෙන්නම් එකකට විතරක් වගේ කියා දෙන්නම් ක්‍රම දෙකම දශම ගුණ කරන්න දන්නව නේද ඔව් දන්නවා හරි මෙහෙමයි කරන්නේ අපිට දෙන දශම සංඛ්‍යාව 100න් ගුණ කරාම පුතේ ප්‍රතිශතයක් බවට පත් වෙනවා මොකද්ද දශම සංඛ්‍යාව 100න් ගුණ කරාම ප්‍රතිශතයක් බවට පත් වෙනවා හරිද දැන් මට කියන්න ගුණ කරාම එන්නේ කීයද කියලා එහෙනම් 0.24 100න් ගුණ කරාම කීයද 0.240 නෑ වැරදි 0.24 නෑ වැරදි 24 දශම ගුණ කරන්න මතක නෑ වගේ 10 ගුණාකාරය 100 ගුණාකාර වලින් විතරක් ගුණ කරන්න කියා දීලා තින්නේ පූර්ණ සංඛ්‍යා වලින් ගුණ කරන්න කියා දීලා නෑ හැබැයි දශම සංඛ්‍යාවක් 100න් 10න් ගුණ කරන්න හැටි කියා දුන්නා හතේදී 100නුයි 1000නුයි ගුණ කරාම මොකද වෙන්නේ පුතේ මට කියන්න දශම අමතක කරලා අගට බිංදු දෙකක් දානවා නේද එහෙනම් මොකද කරන්නේ 24 කියලා ලියලා අගට බිංදු දෙකක් දානවා ඔන්න ලිව්වා ඊට පස්සේ මොකද කරේ දශම ස්ථාන ගානට පිටිපස්සේ ඉඳන් බිංදු කපාගෙන ආවා දශම ස්ථාන ගානට පිටිපස්සේ ඉඳන් බිංදු කැපුවා ඔන්නම තමයි අපි කියා දෙන්නේ නේද මතකයිද එහෙමයක් කිව්වයි කියලා ඔව් එහෙනම් ඔන්න උත්තරේ කියද 24 0.24 ගුණ කරන මොකද කරන්නේ
දශම ස්ථාන අමතක කළා 100 හින්දා අකට බිංදුවක් දැම්මා 10 නාකට බිංදු කීයක් දාන්නේ 1යි 10 නාකට බිංදු දාන්නේ 1යි 100 හින්දා අකට බිංදු දෙකක් දැම්මා දශම ස්ථානට ගන්න පිටිපස්සෙන් බිංදු කපන් ආවා දශම ස්ථාන ගන්න පිටිපස්සෙන් බිංදු කපාගෙන ආවා හරි ප්‍රතිශත ලකුණ ඔව් ප්‍රතිශත ලකුණු ලියන්න ඕන අන්න හොඳයි ප්‍රතිශත ලකුණු දාලා යන්නේ මම ප්‍රතිශත ලකුණු දාන්න ඕන 24යි ප්‍රතිශත ලකුණු දාන්න ඕන සතම් දෙන්නවා වගේ හරි ඊළඟ එක කියන්න පුතේ එහෙනම් 0.5 0.5 ගුණ කරනවා කියන්ද 100 නේද එහෙනම් මොකද වෙන්නේ 5 ලියලා අගට බිංදු දෙකක් දානවා දශම ස්ථාන කීයද දශම ස්ථාන කීයක් තියෙනවද ඒකේ 3යි දශම ස්ථාන 3යි 2යි 2යි ඔව් 1යි 0.5යි දශම ස්ථාන කියන්නේ දශම තිතෙන් පසු තියෙන ඉලක්කම් ගාන දශම තිතෙන් පස්සේ තියෙන්නේ 5 විතරයි 1යි එහෙනම් මේක එක බිංදුවක් කැපෙන්න ඕන නේද එක බිංදුවක් කැපෙන්න ඕන එක බිංදුවක් කැපුවාම උත්තරේ කීයද එහෙනම් 50යි 0.5 කියන්නේ එහෙනම් කීයද 50යි 150යි ප්‍රතිශත ලකුණු දාන්න ඕන හරි දැන් ওই දෙකම මම කියා දෙන්නම් අනිත් ක්‍රමේ හරිද අනිත් ක්‍රමේ මොකක්ද කියලා බලමු ওই දෙකම කියා දෙන්නම් ආයි හරිද ওই දෙකම කියා දෙනවා අනිත් ක්‍රමයට හරි මෙන්න මේකයි පුතේ අනිත් ක්‍රමේ 0.24 0.24 කියන එක අපි ලියනවා භාගයක් විදිහට මතකයි දශම භාගයක් කරන්න කොහොමද භාග කරේ එක දශම ස්ථානේ නම් 10න් පංගු දශම ස්ථාන දෙකයි නම් 100න් පංගු මෙතන තියෙන්නේ නම් දශම ස්ථාන කීයද දෙකයි එහෙනම් 100න් පංගු එහෙනම් මේ කීයද තියෙන්නේ 100න් 24 100න් පංගුනේ 24ක් තියෙනවා 100න් 24යි එහෙනම් මෙතන තියෙන්නේ 100න් 24යි 100න් 24යි ඊට පස්සේ අර භාගද ප්‍රතිශත කරා වගේ අපිට ප්‍රතිශත කරන්න පුළුවන් 124යි කියලා එකම උත්තරේ නේද ආවේ දෙකෙන්ම ආව එකම උත්තරේ නේද තේරුණාද දැන් ඊළඟට එහෙම කියන්න බලන්න මට එහෙනම් 0.5 භාග කරාම කීයද දශම ස්ථාන කීයද 10න් 5 ඔව් 10න් 5 දශම ස්ථාන 1 හින්දා 10න් 5යි දශම ස්ථාන 1 නිසා 10න් 5යි එතකොට ඒක අපි ආයි ප්‍රතිශතයක් කරන්න මොකද කරන්න ඕන හරය 100 බවට පත් කරගන්න ඕන එහෙනම් කීයෙන්ද ගුණ කරන්න ඕන 10න් ගුණ කරන්න ඕන හොඳයි 10න් ගුණ කරන්න ඕන උඩත් එහෙනම් කීයෙන්ද ගුණ කරන්න ඕන 10යි ඊට පස්සේ එතකොට අපිට එනවා මොකද්ද භාගය 10න් 50යි කියලා එනව නේද 100න් 50යි ඔව් 100න් 50යි කියලා එනවා 100න් 50යි කියලා එනවා එතකොට 100න් 50යි කියන්නේ ප්‍රතිශතයක් විදිහට ලියුවාම 100ට 50 100ට 50 තේරුණාද ක්‍රම දෙකම එක ක්‍රමයක් තමයි පුතේ ප්‍රතිශතය ගුණ කරන්න පුළුවන් කීයෙන්ද 100න්
නේද? එක් ක්‍රමයක් තමයි ප්‍රතිශතය ගුණ කරන්න පුළුවන් 100. එතකොට එනවා උත්තරේ කෙලින්ම. අනිත් ක්‍රමය තමයි ප්‍රතිශතය භාගයක් බවට පත් කරලා අර ඉස්සෙල්ලා අපි පළවෙනි ක්‍රම වල කරා වගේ හරය 100 බවට පත් කරන් ප්‍රතිශතය ලියනවා. අන්න ක්‍රම දෙක. නේද? හරි. ඔය ක්‍රම දෙකම පොඩ්ඩක් ඉතින් මතක තියාගන්න නේ. හදිස්සියක් එකක් අමතක වුණොත් අනිත් එකෙන් හරි කර දෙහන්නේ. ක්‍රම දෙකම මතක තියාගෙන ඉමු අපි. එකක් අමතක වුණොත් අනිත් එකට. 1.5 හරි නේද? හරි. අපි දැන් පුතේ ඊට පල්ලෙහා එක බලමු. එහෙනම් ඊට පල්ලෙහා එක මොකද්ද මම පළවෙනි ක්‍රමයට ලියන්නම්. 1.46 ගුණ කිරීම 100. ගුණ කිරීම 100 සමානයි දශම අමතක කරාම 144යි. sorry 146යි. අගට බිංදු කීයක් එනවද? 2. දැන් දශම ස්ථාන කීයද මේකේ? 2යි. දශම දෙකෙන් පස්සේ ඉලක්කම් දෙකක් තියෙනවා. දශම ස්ථාන ගන්නට බිංදු කැපෙන්න ඕන. එහෙනම් මෙතන අග බිංදු දෙකක් කැපෙනවා. අග බිංදු දෙකක් කැපුණාම උත්තරය එහෙනම් කීයද? 146. 146. අග බිංදු දෙක කැපිලා ගියාම නේද? දෙවෙනි ක්‍රමයට ආය හදන්න ඕනේ නැහැ නේ. දෙවෙනි ක්‍රමයේ හැදුවත් භාගයක් ලෙස ලියලා හදන්න පුළුවන්. හොඳයි? දෙවෙනි ක්‍රමයට භාගයක් ලිව්වොත් කීය දෙන්නේ? 100න් කෙලින් වෙන්නේ ඒක නේද? 100න් 146 කියලා කෙලින්ම ලියවෙනවා. ඔන්න අපි එකක් ලියමු. 1.46 භාගයක් ලෙස ලිව්වහම දශම ස්ථාන දෙක නිසා දශම ස්ථාන දෙකක් තියෙන නිසා මොකද කරන්නේ? ඒක අපි 100න් කියලා කෙලින්ම ලියන්න පුළුවන්. දශම ස්ථාන ගණන අනුව තමයි භාගය තීරණය කරන්නේ හරිය කීයක් තියෙන්නේ කියලා. 100 146යි. එතකොට ඉතින් කෙලින්ම උත්තරය ලියන්න පුළුවන් අපිට. උත්තරේ 146යි 100ට නේද? 146යි කියන්නේ. හරි. මම හිතන්නේ හැමෝටම තේරුණා කියලා. කියන්න බෑනේ පුතේ තේරුණාද නැද්ද කියලා තේරුණා කට්ටිය? මං හිතුවා තේරුණා. තේරුණා නේ නයි. හරි. දැන් ඔය ටික ලියන්න උදාහරණ කියලා. යට එකක් තනිය කොහොම හදලා මාතෘකාව තියෙන්නේ මේ දශම ප්‍රතිශතයක් බවට පරිවර්තනය කිරීම. උඩ තියෙනනේ දශම ප්‍රතිශතයක් බවට පරිවර්තනය කිරීම. Tanggal lian හරි සර්. හොඳයි. අපි අභ්‍යාසෙත් තියමු පුතේ ගණන් ටිකක් ඒ විදිහම. හරි සර්. ඔව් අභ්‍යාසෙ දිනව ගණන් ටිකක් පෙරළුවොත් තියෙනව නේද අභ්‍යාසෙ? නැද්ද එහෙම? ප්‍රතිශත දශම ටික මට දාන්න අමතක වෙලාද? තියෙනවා. අන්තිමම ගාන 10 වෙනි එක 5.0 ප්‍රතිශතයක් ලෙස ලියන්න. ටග්ගල උත්තර ටික ලියන්න.
10 වෙනි එක. අන්තිම එක. ලියපු නැති කට්ටිය මේක බලන්න ලියන්න. ලියපු කට්ටිය අන්තිම ගාන 10 වෙනි එක තියෙනවා 5.% ලෙස ලියන්න කියලා. ඒක ලියන්න. හරි සර්. හොඳයි. අපි තව ටිකක් අමිත් ළමයිත් කරනකම් ලියලි ඉවරයි සර්. හොඳයි. තුන් දෙනෙක් ඉවරයි. තුන් දෙනෙක් ඉවරයි දැන්. අනිත් අය බලන්න කියන්න. ඉවරයි සර්. හරි. එහෙනම් උත්තර ටික බලමු. තව ඉවරයි තියෙන ඔක්කොම අනිත් අයත් ඉවරයි කියලා හිතනවා දැන් ඉතින්. බලමු පොඩ්ඩක් ආයෙ නම් ටික කියලා නේ. අන්සමාලි ඔය කියන්න ඩක් ගාලි වල නැද්ද කියලා එතකොට. නම කිව්වා. ඔව්. හංසනි ඉවරයි කළා. සවිද්‍ය හරිද? චතුභාෂිනී කෞශිකා ලියලි ඉවරයි. අවිශිකා ලියලි ඉවරයි. සුමුදු ඉමේෂ් ඉවරයි සර්. හරි ඉවරයි සර්. හොඳයි. අපි එහෙනම් උත්තර ටික බලමු. පළවෙනි එක කීයද? 120යි. හරි. 20යි. හරි දාගන්න. 120 හරි. දෙවෙනි එක 150.
152යි. හරි. ඊළඟ 143යි. හරි. ඊළඟ 190යි. හරි. 120යි. හරි. 540යි. හරි. 187යි. හරි. 281යි. හරි. හොඳයි. අනිත් අයත් ඔක්කොම හරිද? හොඳයි. හරි. හොඳයි. අපි ඊළඟට එහෙනම් අපි යන් ඊළඟ කොටසට. ඊළඟ කොටස තමයි පුතේ අපවට පරිසරයේ ප්‍රතිශත හම්බ වෙන වෙලාවෙදී ප්‍රතිශතයක් ලබා ගන්න එක. ප්‍රතිශත කියන එක හම්බ වෙන වෙලාවේ ප්‍රතිශත වලින් අගය හොයන්න වලට නෑ. ඔයාලා පන්තියේ තියෙන්නේ මොනවා හරි අගයක් දුන්නාම ඒකේ ප්‍රතිශත අපි ලබා ගන්න හැටි. ප්‍රතිශතය කොහොමද හදාගන්නේ කියන එක තමයි තියෙන්නේ. පළවෙනි එක. මම උදාහරණයක් විදිහට කියන්න තියෙනවා. වෙලෙන්දෙක් ළඟ ඇපල් ගෙඩි 20ක් තිබුණි. ඉන් 3ක් නරක් වී තිබුණි. يعني 20ක් තිබුණා 3ක් නරක් වුණා. අපෙන් අහනවා නරක් වූ ගෙඩි ප්‍රතිශතය කීයද? නරක් වූ ගෙඩි ප්‍රතිශතය කීයද? කියලා. මුලින්ම කරන්න පුතේ අපෙන් අහන එකේ ප්‍රතිශතය භාගයක් ලෙස ලියා ගන්නවා. අහන එක භාගයක් ලෙස ලියා ගන්නවා. කොහොමද භාගයක් ලෙස ලියන්නේ? මතකයිනේ භාග පාඩමේ කිව්වා. භාගයක් ලෙස ලියන විදිය. භාගයක් ලෙස ලියන්නේ අදාළ සම්පූර්ණ ගාන පල්ලෙහාට ලියනවා. අහන ගාන උඩට ලියනවා. එහෙනම් සම්පූර්ණ ගාන කීයද මේකේ? ඇපල් ගෙඩි සම්පූර්ණ ගාන කීයද? ඇපල් ගෙඩි සම්පූර්ණ ගාන 20යි. එහෙනම් මේ 20 යටින් ලියලා තින්නේ ඒ හින්දා. අහන්නේ මොකද්ද අපෙන්? නරක් වූ ගෙඩි ප්‍රමාණය. මෙන්න මේ නරක් වූ ගෙඩි. ඒක තමයි අපි අපෙන් අහන්නේ නේද? නරක් වූ ගෙඩි ගන්න තමයි අහන්නේ. ඒ තමයි වැදගත් ඒ වචනේ. නරක් වූ ගෙඩි ගන්න තමයි අහන්නේ. එතකොට නරක් වූ ගෙඩි ගන්න උඩින් ලියන 3යි. එතන 20න් 3යි. එහෙනම් ප්‍රතිශතයක් ලියන්න කිව්ව ගමන් මුලින්ම අපි ලියන්නේ පුතේ මොකද්ද? භාගයක් ලෙස අහන දේ. භාගයක් ලෙස ලියනකොට මතක් කරගන්න භාග පාඩමේ කිව්වා පහලට ලියනවා සම්පූර්ණ ප්‍රමාණය. භාග කියන්නේ කොටසන්නේ. මුළු ප්‍රමාණයෙන් කොච්චරද? දැන් මුළු ප්‍රමාණය 20යි කෙටි. නරක වෙච්ච ගාන 3යි. එහෙනම් 20න් 3යි. භාග ලියා ගන්න. හරිද? ආයෙ නම් බලන්න මොකක් හරි දෙයක් දුන්නාම අපිට භාගයක් ලෙස ලියන්නේ කොහොමද? සම්පූර්ණ ප්‍රමාණයෙන් කොච්චරද? 20කින් 3ක්. 20න් 3. එතන 20න් 3 ලියාගත්තේ. ඊට පස්සේ 20න් 3 අර භාගය අපි ඉස්සෙල්ලා උඩ හැදුවා වගේ ප්‍රතිශතයක් බවට පත් කරගන්න. මතකයි උඩ කරා නේද? හරය මොකද්ද මුලින්ම කරන්නේ? 100 බවට පත් කරනවා ගුණ කරන්න ඕන සංඛ්‍යාවෙන් ගුණ කරලා. ඊට පස්සේ 100න් භාගයක් ලෙස ලියලා ප්‍රතිශතයක් ලෙස ලියනවා. දැන් එතකොට අර උඩ කියපු තියරි ටික උඩ කියපු ටික හරියට ළමයින්ට තේරුණා නම් මෙතන ලොකු දෙයක් නැහැ. භාගයක් ලෙස ලියුවට පස්සේ ඉතුරු ටික ඉතින් ප්‍රතිශතයක් කරන්න කියා දුන්න උඩ. භාගයක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද කියලා. එතකොට මේ හැම පාඩමකම පුතේ ඔහොම තමයි යන්නේ. තියරිය මුලින් යනවා පස්සේ ඒක සුරෙන් ගණන් අහනවා. දැන් O level වලට අපි සාමාන්‍යයෙන් මේ අලුත් සිලබස් එකේ කියන්නේ මෙන්න මේ වගන්ති ලියපු જાතිය ගණන් තමයි අහන්නේ. අපිට කියන්නේ මෙම භාගයේ ප්‍රතිශතයක් කරන්න. ඒ වගේ ලේසි ගණන් දෙන්නේ නැහැ නේද? මොනවා හරි වාක්‍යයක් දීලා පරිභාගලත් එහෙම තමයි. මොනවා හරි වාක්‍යයක් දීලා ඒකෙන් අපි ඒ අහන දේ හදාගන්න ඕන. ඒතර තියරිය තමයි ගණන් වල දෙන්නේ. ඒතර ගාන හදන එක අපි කල්පනා කරලා තේරුම් අරන් හදන්න ඕන. ඊට පස්සේ අපෙන් ඇහුවේ නරක් වූ ප්‍රතිශතනේ. අපෙන් ඇහුවොත් හොඳ ගෙඩි වල ප්‍රතිශතය ඇහුවොත් අපිට පුළුවන් 100න් අඩු කරලා ගන්න. නරක් වුණේ 35ක් නම් 100න් ඉතුරු ටික හොඳයි. 65ක් නරක් වෙලා නැහැ. නේද? හරි. දැන් මොකද පියවර මතකයිද අපෙන් ප්‍රතිශතයක් හදාගන්න කිව්වොත් හදන මුලින්ම මොකද කරන්නේ? සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයක් ලෙස ලියනවා. නේද?
ඊට පස්සේ ඒ භාගය ප්‍රතිශතයකට හරවනවා. ඕක තමයි කරන්න තියෙන්නේ. උදාහරණ කියලා ඔක ලියාගන්න. මාතෘකාව ලියන්න අපාවඩ පරිසර හමුන අවස්ථාවලදී ප්‍රතිශත ලබා ගැනීම. ලියලා ඉවරයි සර්. හොඳයි. හොඳයි. අපි තව ගානක් බලමු. අපි ඔයාලගේ අද මේ ටියුට් එකෙන් ගානක් බලමු. මෙන්න මේ 9 වෙනි ගාන. 9 වෙනි ගාන පොඩ්ඩක් කියවන්න. තියෙනවා කඩයක රුපියල් 1200ක් වටිනා භාණ්ඩයක් සඳහා රුපියල් 147ක් අඩු 144ක් අඩු කර ලබා දුන්නේ නම් අඩු කරන ලද ප්‍රතිශතය සොයන්න. කඩයක රුපියල් 1200ක් වටිනා භාණ්ඩයක් සඳහා රුපියල් 144ක් අඩු කර ලබා දුන්නේ නම් අඩු කරන ලද ප්‍රතිශතය සොයන්න. අන්න ඒක කොහොමද හොයන්නේ කියලා බලමු. හරිද? ඒක හොයනකොට භාගයක් ලෙස ලියන්න ඕනනේ අපි. මට කියන්න මොකද්ද භාග ලියන්න ඕන? කීයද මුළු ප්‍රමාණය? 1200. 1200 තමයි මුළු ප්‍රමාණය. හරිද? 1200 තමයි මුළු ප්‍රමාණය. නේද? 1200 මුළු ප්‍රමාණය. අඩු කරන ගාන කීයද? 144යි. හොඳයි. දැන් පුතේ මේක ලොකු මදිනේ. අපි ලොක් කරගමු තව ටික. එන අඩුයිනේ. හරි 144යි. දැන් මේක පුළුවන් 1200 100 බවට පත් කරන්න. දැන් ඉලාපියවර කිව්වේගනේ 1200 100 බවට පත් කරන්න ඕනේ. 1200 පුළුවන් ද 100 බවට පත් කරන්න? එහෙනම් ඒ වගේ වෙලාවට කරන්න පුතේ සරල කරන් යනවා කුඩා භාගයක් වෙනකම්. ඊට පස්සේ කුඩා භාගයක් අපිට 100 කරගන්න පුළුවන් වේවි. මේ වගේ ලොකු භාගයක් ආවොත් පුතේ කුඩා භාගයක් කරගන්නවා. නැත්තම් කල්පනා කරනවා බෙදලා 100 කරන්න පුළුවන් ක්‍රමයක් තියනවාද කියලා. සමහරවිට එකපාරට අපිට මතක් වෙන්නේ නැහැ. නැත්නම් කරන් යන්නේ මොකද්ද? බෙදන්න පුළුවන් සංඛ්‍යා වලින් බෙදාන කියලා කුඩා කරගන්නවා. එතකොට ගුණ කරලා 100 කරන්න පුළුවන් ක්‍රමයක් අහු වෙනවා. නැත්තම් තව ක්‍රමයක් තියෙනවා. මේක යම් කිසි සංඛ්‍යාවකින් බෙදුවාම 100 වෙනවා. එහෙම සංඛ්‍යාවක් නැද්ද? 1200 100 කරන්න ක්‍රමයක් නැද්ද? එක්දාස් 100 කරන්න ක්‍රමයක් නැද්ද? කල්පනා කරලා මට කියන්න 1200 කරන්න ක්‍රමයක් නැද්ද?
නැද්ද කරන්න ක්‍රමයක්? 1212 බෙදලා 12න් බෙදමු. 12න් බෙදුනහම 100 වෙනව නේද? 12න් බෙදුනහම 12 ඒවා 100ක් 1200යි. 144ත් එහෙනම් කීයෙන්ද බෙදන්නේ? 12න් බෙදන්න ඕන. 12න් බෙදන්න ඕන. ඊට පස්සේ අපිට එනවා කීයද? 12යි. 1200 12න් බෙදුවහම 100යි. 144 12න් බෙදලා කියන්න මට කීයද කියලා? 12යි. 12යි. එහෙනම් ඉතින් ප්‍රශ්නයට අපිට කියන්න පුළුවන් කීයද? 100ට 12යි. 100ට 12යි. නේද? එහෙනම් ප්‍රශ්නයට 100ට 12යි. 12. ඔහොම තමයි එන්නේ නේද? දැන් හදිස්සියවත් අපිට මතක් වුණේ නෑ 12න් බෙදන්න 12 කියන එකක් තියෙනවා කියලා. හදිස්සියවත් 12න් බෙදන්න මතක් වුණේ නෑ කියලා හිතනවා අපිට. මතක් වුණේ නෑ. එහෙම වුණා නම් මතක් වුණේ නැත්නම් අපිට අපි මොකද කරන්න ඕන? මම එහෙම කරුණොත් මොකද කරන්න කියලාත් කියා දෙන්න. නැත්නම් අපිට හිතා ගන්න බැරි වෙනවනේ. හදිස්සියවත් මතක් වුණේ නැත්නම් 12න් බෙදුවහම 100 එනවා කියලා. සරල කරන් යනවා පුතේ මේ භාගේ. මේ භාගේ මොකද කරන් යන්නේ? සරල කරන් යනවා. කියන්නේ දෙකම බෙදෙන සංඛ්‍යාවක් වෙන 12 මතක් වුනේ නැත්නම් වෙන සංඛ්‍යාවක්. කීයක් තියෙන්නේ එකපාර දැක්කම මතක් කරනවනේ මේ 4ෙන් බෙදනවා කියලා මතක් වෙන්නේ නැද්ද? නැත්නම් 2ෙන් බෙදනවා කියලා? ඔව්. 2ෙන් බෙදනවා. මේ කියන්නේ අරක මතක් වුනේ නැත්තම්. මුලින්ම කල්පනා කරන්න 100 කරන්න ක්‍රමය ඉලක්කමක් තියනවාද බෙදලා කියලා. 100 කරන්න ඉලක්කමක් බෙදෙන්න කල්පනා වෙන්නේ නැහැ. එහෙම වුණොත් මොකද කරන්න කියලා තමයි කියා දෙන්නේ. කල්පනා වුණොත් ලේසි නේද? කල්පනා වෙනවා. දැන් 7 වසර ළමෙන්ට ඕක මතක නැති වෙන්නේ නැහැ. 100 ගුණා 100ක් හම්බෙන්න මොකද්ද බෙදන්නේ කියලා. හදාගන්න බැරි වුණොත් හදිස්සියවත් නේද? එහෙනම් බෙදනවා බෙදන්න පුළුවන් සංඛ්‍යාවලින්. 2ෙන් බෙදනවා. උඩත් බෙදනවා 2ෙන්. හරි. කීයද උත්තරේට බෙදුවාම? 600. 600න් 72. 72. දැනුත් ආයෙ මතක් වුන්නේ නැහැ කියන්නකෝ අපිට. දැන් නෑ ඉතින් ඔක දැක්කහම නම් 100 කරන්න පුළුවන් කියලා මතක් වෙනව නේද? 6ෙන් බෙදුවාම 100 කියලා මතක් වෙනව නේද? අන්න ඒ වගේ පුතේ සරල අරකෙන් මතක් වුනේ නැත්නම් පොඩි ඉලක්කමකින් බෙදන්න. බෙදුවාම කුඩා වුණාට පස්සේ අපිට 100 කරන්න ක්‍රමයක් මතක් වෙනවා. සරල කරන් යනකොට. ඕක මතක් වුනේ නැත්නම් ආයෙ බෙදෙන සංඛ්‍යාවක් 2 හරි බෙදෙන සංඛ්‍යාවකින් බෙදන්න. එතකොට තවත් කුඩා වෙනවා. හරි. එන්න එපා. හරිද? ඉතින් මේක බෙදුවාම 6න් 100යි. 100යි නේද? එහෙනම් අපිට එකපාරට බෙදා ගන්න බැරි වුණත් පියවර 2කින් 3කින් හෝ බෙදා ගන්න පුළුවන් හරය 100 කරගන්න. ලොකු ඉලක්කමක් ආවොත් හදිස්සියවත්. එහෙනම් මතක තියාගන්න ඕන කොහොම හරි අපිට බෙදලා විශාල සංඛ්‍යාවක් ආවත් හරය 100 කරගන්න පුළුවන්. ඒත් එන්නේ 72 6න් බෙදුවාම 12යි. ඒත් එන්නේ 100ට 12ම තමයි. හරි. ඕකත් ලියා ගන්න පුතේ. ඔයාලගේ මේ ටියුට් එකෙම ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා අපි පන්තිය නවත්තමු. මොකද මේ දැන් ඔතන දෙන්නෙම ඉන්නෝ දෙන්නෙක්ගේම අයියලා අක්කලා ඉන්න 11 වසරේ 6ට ක්ලාස් එකක් තියෙනවා කලාපේ නේද? ඒකට සහභාගී වෙන්න ඕන නේද? ඒ හින්දා 6ට හරියටම මම නවත්තනවා. මොකද කලාපේ නැත්තම් මේ අයියලා අක්කලාගෙන් ඔයාලට ඉන්න වෙනකන් නැහැ අපේ ක්ලාස් එකට යන්න ඕනේ නැහැ කියලා. මේ තක්කලා ලියාගෙන අපි ක්ලාස් එක නවත්තමු. ටියුට් එකේ ඉතුරු ටිකත් හදන්න. හදලා මට ෆොටෝ එකක් ගහලා දාන්න. ඒක ලේසියි. එතකොට ඔයාලට
පොත් ආයෙ ටියුට් දිදී ඉන්න ඕනේ නැහැ. හරිනම් ඒක පොත හරි දාගෙන අලව ගන්න පුළුවන් පොතේ. හරිනේ? හරි උදේ ලියා ගන්න ටක් ගාලා. ලියන්න ඉවරයිනේ. හරි පුතේ. හරි එහෙනම් සර්. ඔව් සර්. හරි හොඳයි. අපි එහෙනම් පුතේ අදට ක්ලාස් එක නවත්තමු. මේ ලබන සතියේත් මේ වෙලාවටම කරදෑ මම අතන පොඩ්ඩක් පරක්කුණාම ටියුට් එක දාන්න. මේ ලබන සතියේ මීට කලින් අපි කොහොමද ටියුට් එක දාන්නම් මම කොහොමත් කලින් දවසේ දාලා තියන්නම්. අද ටිකක් පරක්කුණා